පේපරේ මම හදාගෙන යන්නම් හදාගෙන යන්නේ පැහැදිලි කරන්නම් මේමයි හැදුවේ කියලා. ඔයා උත්තර ටික හදාගන්න. හදාගෙන ඔයා පස්සේ ප්‍රශ්නේ අහපුව බලන්න. හරි බලලා ආයෙ කරන්න. කරද්දි උත්තරෙත් එක්ක මැච් වෙනවද නැද්ද කියලා හදලා බලන්න. අපි 2010 විතර වගේ නම් පටන් ගමු. මේකට වඩා හොඳයි පල්ලෙහා ප්‍රශ්න. 2010ට වඩා පල්ලෙහා ටිකක් නම් හොඳයි. 2010 ටික හදලා යන්න. 10 නම් උඩට. ගන්න 2010. නෑ 2010 මුදල් මේ ප්‍රශ්නයක් නෑ. මුදල් ප්‍රශ්නේ පොඩ්ඩක් බලයියා. බල්ලා අපි උත්තර ටික පොඩ්ඩක් ගණන් මොන හරි තිබුත් හදාගෙන යන්න. කිසියම් මාර්ථයේ මූර්ත දලදේශී නිෂ්පාදනය 3000ද සාමාන්‍ය මිල මට්ටම ඒකකයක් රුපියල් 4ක්ද මුදල් තොගේ 1500ක්ද වෙන මේ මාර්ථයේ මුදලේ සංසරණ ප්‍රවේගයකට ගාලා එකක් කොට හදාගෙන සංසරණ ප්‍රවේගය. අපි දන්නවා සංසරණ ප්‍රවේගය කියන්නේ අපි සංසරණ ප්‍රවේගය මුදල් ඒකකයක් අතිනත හුවමාරු වෙච්ච වාර ගන්න. මුදල් ඒකකයක් හුවමාරු මාධ්‍යයක් ලෙස අතිනත හුවමාරු වෙච්ච වාර. හරි අපි කියනවා මුදලේ සංසරණ ප්‍රවේගය කියලා. අපි මුදලේ සංසරණ ප්‍රවේගය ගණනය කිරීමක් කරන්නේ නාමික දලදේශීය නිෂ්පාදිතය. නාමික දලදේශීය නිෂ්පාදිතය බෙදනවා. හරි මුදල් සැපයීම. නාමික දලදේශීය නිෂ්පාදිතය මුදල් සැපයීමෙන් බෙදලා මුදලේ සංසරණ ප්‍රවේගය අපිට ගණනය කිරීමක් කරන්න පුළුවන්. නාමික දලදේශීය නිෂ්පාදිතය හරි එහෙනම් අපි මුදලේ සංසරණ ප්‍රවේගය ගන්න මතකයි MV සමානයි PY MV සමානයි PY කියන්නේ මුදල් ප්‍රමාණවාදී විග්‍රහය සඳහා භාවිත කරන විනිමය සමීකරණයනේ. හරි අපි දැන් M කියන්නේ මුදල් සැපයීම, P කියන්නේ සංසරණ ප්‍රවේගය, P කියන්නේ මිල මට්ටම, Y කියන්නේ මූර්ත නිමය. හරි එතකොට PY වලින් වැඩි කරපුවම අපිට මෙතන හම්බෙන්නේ නාමික නිෂ්පාදනය. නාමික නිෂ්පාදිතය තමයි අපිට හම්බෙන්නේ PY වලින් වැඩි කරපුවා. ඒ කියන්නේ මූර්ත නිෂ්පාදිතය වැඩි කරනවා මිලේ. එතකොට අපිට හම්බෙනවා නාමික නිෂ්පාදිතය. හරිද? ඒ අනුව දරුවෝ අපිට MV සමානයි PY. මෙන්න මේ සමීකරණය අපි දන්නවා V කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය. එහෙනම් V සමානයි PY බෙදීම MV. හරි මේ තමයි මුදලේ සංසරණ ප්‍රවේගය සඳහා පාදක කරගන්න සමීකරණ. V සමානයි PY බෙදීම M. ඒ අනුව අපිට මේ දින මිල දත්ත පාදක කරගෙන මුදලේ සංසරණ ප්‍රවේගය හොයාගන්න පුළුවන් V අපිට යා දෙන්නේ මූර්ත නිෂ්පාදිතය. එහෙනම් මේ තියෙන මූර්ත නිෂ්පාදිතය හරියට මේක තේරුම් ගත්තොත් මූර්ත නිෂ්පාදිතය මේ තියෙන්නේ. මේ තියෙන මිල මට්ටම. එතන මිල මට්ටම මූර්ත නිෂ්පාදිතය වැඩි කරපුවා අපිට හම්බෙන්නේ නාමික නිෂ්පාදිතය. ඒ අනුව අපි මුදලේ සංසරණ ප්‍රවේගය හොයාගත්තී ගන්නේ නාමික නිෂ්පාදනය. අපිට එයා දෙක තියෙන මූර්ත නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනය 3000යි. ඒක මිල මට්ටමේ වැඩි කරනවා. මිල මට්ටම අපිට හම්බ වෙනවා 4යි. ඒක බෙදන්න ඕන මුදල් සැපයීමේ 1500. එතන අපිට හම්බ වෙනවා මුදලේ සංසරණ ප්‍රවේගය. 3 4 12යි. බෙදන්න ඕනේ 1500. V සමානයි 8 වාර. 8 වාරයක් මුදලේ සංස්කරණ ප්‍රවේගය. ඊට පස්සේ ඊගායක අහන මුදල් ප්‍රමාණයේ වර්ධනය සහ උද්දමන අතර සමීප සම්බන්ධතාව පවතින්නේ දෙයි යන්න විනිමය සමීකරණ යොදාගෙන පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. හරි මේ ප්‍රශ්නේ උත්තරේ පොඩ්ඩක් ඔයා බලාගන්න. මම හිතලා මම අහපුව පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. හරි ඔය ප්‍රශ්නේම නැවත අහන්න පුළුවන් මේ අවුරුද්ද. මොකද මුදල් අච්චු ගැසීමක් සිදු වෙච්ච නිසා නැවත ඔය ප්‍රශ්නේම අහන්න පුළුවන්. මුදල් ප්‍රමාණයේ වර්ධනය සහ උද්දමන අතර සමීප සම්බන්ධතාව පවතින්නේ ඇයිද යන්න විනිමය සමීකරණ යොදාගෙන පැහැදිලි කරන්න. වදන්න අපි මුදල් ප්‍රමාණවාදී තුල කතා කරන්නේ මුදල් සැපයීම සහ පොදු මිල මට්ටම අතර ඍජු හා සමානුපාතික සම්බන්ධතාවයක් තියෙන. ඒ සම්බන්ධතාවය අනුලෝම සම්බන්ධතාවයක් කියලා කියනවා. එතකොට ඒ සම්බන්ධතාවය විග්‍රහ කරන්න තමයි මුදල් ප්‍රමාණවාදී විග්‍රහය තුළ විනිමය සමීකරණය යොදා ගන්න. හරි මම මේ ටික කතා කරන්න අපේක්ෂා කරන්නේ මම මුදල් මේ කොටස් වලට යනවා මේ ටික නිකන් කියලා.
ඒ අනුව MV සමානයි PY උත්තර බලන්න. ගිහලා මාකින් එකේ තියෙන උත්තර පොඩ්ඩක් බලන්න. මෙන්න මේ MY සමානයි PY මේ සමීකරණ පාදක කරගෙන අපිට පුළුවන් මුදල් ප්‍රමාණවාදී විග්‍රහය ඉදිරිපත් කරන්න. ඒදී උපකල්පන දෙකක් අපි යොදා ගන්න. එකක් මුදලේ සංසරණ වේගය ස්ථාවරයි. අනිත් එක මූලික නිෂ්පාදිතය ස්ථාවරයි. එහෙම තියෙද්දි මුදල් සැපයීම හා පොදු මිල මට්ටම අතර ඍජු හා සමානුපාත සම්බන්ධතාවයක් තියෙන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නොමිලක්කන් 3 M2 සහ M2B යන මූල්‍ය සමහරයන් අතර වෙනස දක්වන්න. හරි M2 සහ M2B යන මූල්‍ය සමහරයන් අතර වෙනස දක්වන්න. M2 කියන්නේ යම් දිනකට මහ ජනතාව සතු විවහාර මුදල් අර මහ ජනතාව සතු ඉල්ලුම් තැන්පත් සහ මහ ජනතාව සතු වාණිජ්‍ය බැංකුවලදී කාලීන හා ඉල්ලුම් තැන්පත් වල එකතුව. M2B කියන්නේ M2 වලට ගලපන ලද විදේශ විවහාර මුදල් තැන්පතු එකතු කිරීමක් කරන්න ඕන. හරි. යන මූල්‍ය සමහර අතර වෙනස දක්වන්න. මුදල් සැපයේ වෙනස් වීම සමහර ඉල්ලුම් කෙරේ බලපාන්නේ කෙසේද? මම ඒවා රිවිෂන් එක කරා කතා කරන්න මුදල් වල විතරක් කියන්නම් ඈ. භාග්‍ය සංචිත බැංකුව ක්‍රමය ශ්‍රී ලංකා වාණිජ්‍ය බැංකුවේ ප්‍රධාන කාර්යය සඳහන් කරන්න වාණිජ්‍ය බැංකුවේ මුදල් මෙහෙයුම නැහැ. කොහොම මං එන 2009 සුරි 2011 වල අපි ටියුට් එක හරත් කරපු ප්‍රශ්නයක් තියෙන්නේ. ඕනේ තාම කතාගෙන යන්න. 2011 level ප්‍රශ්න අංක 6. උවමනා පිළිබඳ දීර්ඝ සම්පාදයක් කියන්නේ කවරක් අදහස් වේද? නායපත් මුදල් ලෙස නොසලකන්නේ ඒ දේ පැහැදිලි කරන්න මුදල් මෙවීම සඳහා බැංකු පද්ධතිය පිටු මූලික කොන්දේස් 3 කවරේ? අපි ඉතින් ගියා. මුදල් මෙවීම සඳහා බැංකු පද්ධතිය පිටු මූලික කොන්දේස් 3 කවරේද? මට කවර කෙනෙක් උත්තරයක් දෙන්න. මුදල් මෙවීම සඳහා බැංකු පද්ධතියේ තිබිය යුතු මූලික කොන්දේසි 3. උපකල්පන කරන කොන්දේසි 3 මොනවද? තාමට කවර කෙනෙක් උත්තරයක් දෙන්න. මුදල් මෙවීම සඳහා බැංකු පද්ධතියේ තියෙන කොන්දේසි 3 මොනවාද? තැන්පතුවක් ලැබුණු පසු පිටතට මුදල් ගන්න යන්න. ඔව්. තැන්පතුවක් ලැබුණු පසු පිටතට මුදල් ගලාගෙන යාමක් සිදු නොවී. හරි. අධිසංචිත පැවතීම. අධිසංචිත පැවතීම. උපකල්පන විදිහට අපි කතා කරන්නේ කිසිදු බැංකුවක් අසන්න පවත්වා නොගන්නා බව. මේ කොන්දේසි හරියට තේරුම් ගන්න. මේ කොන්දේසි උපකල්පන කියන්නේ දෙකක්. උපකල්පන කියන්නේ ආරම්භක තැන්පතු වෙන පස්සේ නව තැන්පතු එන්නේ නැහැ. තියෙන තැන්පතු පිටත ගලාගෙන යන්නේ. ඒතර මේකෙත් කතා කරනවා ඒකම. හරි. බැංකු පද්ධතියෙන් පිටතට මුදල් කාන්දීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි කතා කරනවා. ඒ වගේම මේකේ අධිසංචිත තියෙනවා. මේක කිසිදු බැංකුවක් අධිසංචිත පවත්වා නොගන්නවා. අනිත් එක බැංකු ණය සඳහා ඉල්ලුමක් පැවතීම. ඔව් බැංකු ණය සඳහා ඉල්ලුමක් පැවතීම. කවුරුද දන්නේ නැත්නම් ලියලා තියාගන්න. මේකේ උපකල්පනය එක් බැංකුවක සංචිත මුලින්ම අනිත් බැංකුවට මාරු වෙන බව. හරි. එහෙනම් තැන්පතුවක් ලැබුණු පසු බැංකු පද්ධතියෙන් පිටතට මුදල් කාන්දු නොවන බව. අධිසංචිත පැවතීම බැංකු ණය සඳහා ඉල්ලුමක් පැවතීම. බැංකු ණය සඳහා ඉල්ලුමක් පැවතීම. හරි. ඊට පස්සේ අපි හොම්මෙන් ගන්නට මහා බැංකුව මූල්‍ය තරකරු ආයතනයේ රුපියල් ලක්ෂයක පිළිනපත් මිලදී ගන්නා බවත් ඒ සඳහා තරකරු ආයතනයේ ගෙවන ලබන මුදල් බැංකු පද්ධතිය තුළ ඇති එක් වාණිජ්‍ය බැංකුව තැන්පත් කරන ලබන බව සලකනවා. මුදල් ලැබීමේදී අපිට වැදගත්ම කාරණේ තමයි හරි මුදල් ලැබීම තුළ අපි හඳුනා ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි අපිට යා දාන දෙන්නේ තනි බැංකුවක් සම්බන්ධයෙන්ද එසේ නැත්නම් බැංකු පද්ධතියක් සම්බන්ධයෙන් කියන එක හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. හරි. තනි බැංකුවකට මොනවද කරන්න බැයිද? අන්න ඔයගෙන් කොහොම උත්තර දෙන්නේ? තනි බැංකුවකට මොනවද කරන්න බැයිද? ගන්නවන්න බෑ. ඔව් තනි බැංකුවකට මුදල් මවන්න බෑ. මුදල් මැවිය නැහැ.
තනි බැංකුවකට කරන්න පුළුවන් උපරිම දේ මොකක්ද? අදිසංචිත ණය. ඔව් මෙයාට කරන්න පුළුවන් උපරිම දේ අදිසංචිත ණය වශයෙන් ලබා දීම විතරයි. තනි බැංකුවල මුදල්ම වන්න බෑ. මෙයාට කරන්න පුළුවන් උපරිම දේ අදිසංචිත ණය වශයෙන් ලබා දීම බව. බැංකු පද්ධතියෙන් මුදල්ම වන්න පුළුවන්. මුදල් ගැනීමක් කළ හැකි. මුදල් ගැනීමක් කරනකොට ගුණකේ ගණනය කරන්න වෙනවා. එහෙනම් අපි ගුණකේ ගණනය කිරීමක් කරන්න උදේ තුන බැංකු පද්ධතියක් තුල විතරයි. තනි බැංකුවක් තුල ගුණකයක් ගණනය කිරීමක් අවශ්‍ය වන්නේ නැත බලන්න. මහා බැංකුව මූල්‍ය තරම් කර ආයතනයේ රුපියල් ලක්ෂයක පිළිවෙලපතක් මිලදී ගන්නා බව. මහා බැංකුව මූල්‍ය තරම් කර ආයතනයක් ඉන්නවා. මේ ඉන්න මූල්‍ය තරම් කර ආයතනය. මූල්‍ය තරම් කර ආයතනය. මූල්‍ය තරම් කර ආයතනය ඉතින් ඉන්නවා. මේ ඉන්නවා මහා බැංකුව. හරි මේ ඉන්නවා මහා බැංකුව. එහෙනම් මොකද කරනවා කියන්නේ? මහා බැංකුව මූල්‍යතරම් කර ආයතන රුපියල් ලක්ෂයක පිළිවෙලපත් මිලදී ගන්නා බව. එහෙනම් මෙයාගේ පිළිවෙලපතක් මිලදී ගන්න. මෙයා මිලදී ගන්න පිළිවෙලපත. පිළිවෙලපත මිලදී ගන්න. එහෙනම් පිළිවෙලපත මිලදී අරගෙන ඒකට අදාළ සල්ලි මෙයාට හම්බ වෙනවා. එහෙනම් ලක්ෂයක මුදලක් හම්බ වෙනවා මූල්‍යතරම් කර ආයතනයට. හරිද? ලක්ෂයක මුදලක් හම්බ වෙනවා මූල්‍යතරම් කර ආයතනයට. අපිට තවදුරටත් කියනවා පිළිවෙලපතක් මිලදී ගන්නා බවත් ඒ සඳහා තරවකරු ආයතන ගෙවනු ලබන මුදල් වෙන තරවකරු ආයතන ලැබෙන ලක්ෂය බැංකු පද්ධතියේ ඇති එක් බැංකුවක තැන්පත් කරනු ලබන බව සලකනවා. එහෙනම් අලුතින්ම මෙයා කාසිහා නෝට්ටු අච්චු ගහලා ආර්ථිකය නිකුත් කරන ලක්ෂයක මුදලක්. අන්නේ ලක්ෂය දැන් බැංකුවක තැන්පත් බවට පත් වෙනවා. එහෙනම් මේ තියෙන බැංකුවේ ශේෂ පත්‍රය ශේෂපත්‍රයේ බැංකුවේ එහෙනම් මේ පැත්තේ වගකීම් මේ පැත්තේ වගකීම් මේ පැත්තේ වක්කම්. එහෙනම් මෙතන තැන්පත් කරනවා කියන්නේ ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා ලක්ෂයයි. ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා ලක්ෂයයි. මෙතන සංචිත වැඩි වෙනවා ලක්ෂයයි. ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා ලක්ෂයයි සංචිත වැඩි වෙනවා ලක්ෂයයි. මම හිතලා බේසික් ටික පුළුවන් ඔයාලට. හරි තැන්පතුවක් ලැබුණා මේක ශේෂපත්‍රයේ සඳහන් වෙන්නේ එහෙමයි. ඉල්ලුම් තැන්පතු ලක්ෂයකින් වැඩි වෙනවා සංචිත වැඩි වෙනවා ලක්ෂයකින් ශේෂපත්‍රය බැලන්ස් වෙනවා ලක්ෂයකින්. හරිද? හරි. අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ මෙම ගනුදෙනුව මුදල් සැපයීම කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද? අපි මෙහෙම හිතමුකෝ. දැනට අපි මුදල් සැපයීම කියලා ගන්න කරන්නේ එම්වන්නේ දැනට මහ ජනතාව සතු විවහාර මුදල් තිබ්බ ලක්ෂ 5ක්. මහා ජනතාව සතු විවහාර මුදල් තිබ්බ ලක්ෂ 5ක්. වාණිජ්‍ය බැංකුවල ඉල්ලුම් තැන්පතු තිබ්බ ලක්ෂ 10ක්. ඒ අනුව දැනට මුදල් සැපයීම තිබ්බ M1 CP ගන්න DBP CP ලක්ෂ 5යි. හරි. ඉල්ලුම් තැන්පතු ලක්ෂ 10යි. මුදල් සැපයීම දැනට තිබ්බ ලක්ෂ 15ක්. ලක්ෂ 15ක් දැනට මුදල් සැපයීම තිබ්බ. කියලා අපි හිතමු. අපිට ඒක කොටස දීලා නැහැ. අපි එහෙම හිතමු. මෙහෙම තියෙද්දි හරි අලුතින් මහා බැංකුව මුදල් අච්චු ගහලා ගේනවා. ඒ ගේන මුදල් බැංකුවේ ඉල්ලුම් තැන්පතු බවට පත් වෙනවා. එහෙනම් ඉල්ලුම් තැන්පතු ලක්ෂයකින් වැඩි වීමක් වෙනවා. එහෙනම් දැන් මුදල් සැපයීම ගන්න ඉලුත් M1 සමානයි CP දන DTP. මහා ජනතාව ගාවට විවහාර මුදල් වලට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒක ලක්ෂ 5යිමයි. නමුත් ඉල්ලුම් තැන්පතු ඉස්සෙල්ලා තිබ්බ ලක්ෂ 10ක් අලුතින් ලක්ෂයක් හම්බ වෙනවා. එතකොට ඉල්ලුම් තැන්පතු ලක්ෂ 11ක්. එයන මුදල් සැපයීමක් හම්බ වෙනවා ලක්ෂ 16ක් කියන. මුදල් සැපයීමක් හම්බ වෙනවා ලක්ෂ 16ක්. එයනවට වෙන මේ ක්‍රියාවලිය නිසා මුදල් සැපයීම ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ ක්‍රියාවලිය නිසා මුදල් සැපයීම ලක්ෂකින් වැඩි වේ. හරි මේ ක්‍රියාවලිය නිසා මුදල් සැපයීම ලක්ෂකින් වැඩි වේ. කවුරුහරි හදා ගන්නවා මාත්‍රියම හදයියා. මෙම ගනුදෙනු මුදල් සැපයීම කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද? මෙම ගනුදෙනු මගින් මුදල් සැපයීම රුපියල් ලක්ෂකින් වැඩි වේ. මෙම ගනුදෙනු මගින් මුදල් සැපයීම රුපියල් ලක්ෂකින් වැඩි වේ.
මෙම ගණදුන වගේ මුදල් සැපයීම රුපියල් ලක්ෂකින් වැඩි වේ. රුපියල් ලක්ෂකින් වැඩි වේ. හරිද? හරි. ඊට පස්සේ අපි කියනවා සංචිත අවශ්‍යතාවන පස්සේ 20ක් පේනවා. ඉහතකී තැන්පත් වූ නිසා අදාළ වාණිජ්‍ය බැංකුවට උපරිම වශයෙන් අතිරේක ණය කොපමණ ප්‍රමාණයක් ලබා දිය හැකිද? මෙයා තනි බැංකුවක්. එනම් මෙයාට ලබා දෙන්න පුළුවන් උපරිම අතිරේක ණය ප්‍රමාණය අධිසංචිතවට සමාන වෙනවා. හරි මෙයා තනි බැංකුවක්. ඒ නිසා මෙයාට ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය අධිසංචිතවට සීමා වේ. ඉතින් අපි ඒක තාල ලියනවා. හදලා මාත් එක හදයියා. ආයන්. මෙම බැංකුවට උපරිම වශයෙන් ලබා දිය හැකි අතිරේක ණය ප්‍රමාණය කරනයි මාතෙන් කරයිලා මෙම් බැංකුවට උපරිම වශයෙන් ලබා දිය හැකි අතිරේක ණය ප්‍රමාණය අධිසංචිතවල සීමා වේ. අධිසංචිතවලට සීමා වේ. මෙම් බැංකුවට උපරිම වශයෙන් ලබා දිය හැකි අතිරේක ණය ප්‍රමාණය අධිසංචිතවල සීමා වේ. එහෙනම් අපි ගන්න එක අධිසංචිත. එහෙනම් අධිසංචිත සමානයි සමීකරණය ලියලා ගන්න සැබෑ සංචිත ඍණ විවස්ථාපිත සංචිත. අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාපිත සංචිත. අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාපිත සංචිත. සැබෑ සංචිත කියන ලාච්චුවේ තියෙන මුදල් ප්‍රමාණය එහෙනම් ලාච්චුවේ තියෙන ලක්ෂය. ලාච්චුවේ තියෙන ලක්ෂය. විවස්ථාපිත සංචිතය බලන්න ඉල්ලුම් තැන්පතු වලට. ඉල්ලුම් තැන්පතු ඕනෑම තැන්පතුවා ඉල්ලුම් තැන්පතු විතරක් නෙවෙයි ඕනෑම තැන්පතු වල විවස්ථාපිත සංචිත බලන්න ඕන. එහෙනම් තැන්පතු වල තමයි විවස්ථාපිත සංචිත බලන්නේ. එහෙනම් තැන්පතු ලක්ෂය. තැන්පතු ලක්ෂයයි ඒ ලක්ෂයෙන් අපිට තියාගන්න වෙනවා 100ට 20ක්. ඒ ලක්ෂයෙන් අපිට තියාගන්න වෙනවා 120ක්. ඒ අනුව ලක්ෂය මෙතන නම් 120ක් කියන්නේ 20000යි. එහෙනම් මේ බැංකුව ලබා දෙන උපරිම ණය ප්‍රමාණය රුපියල් 80000යි. මේ බැංකුව ලබා දෙන උපරිම ණය ප්‍රමාණය රුපියල් 80000යි. මෙයාට ණය මවන්න බෑ තනි බැංකුවක් නිසා. ණය මැවීමක් කළ හැක්කේ බැංකු පද්ධතිය වලින් විතරයි. ඒ නිසා ගාණ කියලාදී අපි හයිලයිට් කරගන්න ඕන තනි බැංකුවක් කියන කතාව. බැංකු පද්ධතිය තුලදී එක් වාණිජ්‍ය බැංකුවක් කියලා අපිට දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඇයන් අපිට කියනවා මාත් එක්කම හදන අය. හරි. පස්සේ දැන් හදාගෙන යන්න. පස්සේ තනියම මේ ටික හදන්න. ආයෙ පොඩ්ඩක් ඔය ගණන් ටික බලන්න. උදේ මුදල් වලට අනුකූල ගණන් ටික හරි. ඊට පස්සේ MCQ ටිකට අදාළ ප්‍රශ්න ටිකත් බලන්න. ඔයාලට වෙඩි කරගන්න වෙන MCQ ප්‍රශ්න අහලා දෙන ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ටික බලලා නැවත අපව පොඩ්ඩක් කරන්න. හරි. ඊගා ඇයන්න සංචිත අවශ්‍යතාවන බව 20ක් වේ නම් මහ බැංකු ඉහත ක්‍රියාව කරනකොට සමස්ත බැංකු පද්ධතියට උපරිම වශයෙන් වැඩි කළ හැකි තැන්පතු ප්‍රමාණය. එහෙනම් සමස්ත බැංකු පද්ධතියට වැඩි කරන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය කියන්නේ ණයම ගන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් සමස්ත බැංකු පද්ධතියට මැවිය හැකි ණය ප්‍රමාණය හොයාගන්න. සමස්ත බැංකු පද්ධතියට මැවිය හැකි ණය ප්‍රමාණය. මැවිය හැකි ණය ප්‍රමාණය. කවුරුගෙන මම සමීකරණය කියන්නේ. සමස්ත බැංකු පද්ධතියේ මවන්න පුළුවන් ණය ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? අධිසංචිත අධිසංචිත වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය. අධිසංචිත අපිට තියෙනවා 80000. ඒක වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය. ගුණකය අපි ගන්න ඉගෙන 1 බෙදීම r. ව්‍යස්ථාපිත සංකල්පදී පරස්පර 1 බෙදීම r. ඒ අනුව 80000යි.
වැඩි කරනවා එක බෙදීම r කියන්නේ 120යි. 120 කෙටි කරලා මම ලියා ගන්නවා බිඳුවේ බිඳුව ගැටුවා. දෙකට නෑ ඒ නිසා බිඳුවක් දා ගන්න විස්තර 10 එක 2යි. 0.2යි. ආය සුළු කර කර ඉන්න දෙයක් නෑ. හරි. 120යි කියන්නේ 0.2යි කෙටි වුණා. 10යි කියන්නේ 0.1යි. 75යි කියන්නේ 0.7යි. එතකොට 10කට වඩා වැඩි සංඛ්‍යාවක් නම් බිඳුවත් එක්ක දශම ස්ථානයේ අදාළ සංඛ්‍යාව ලියන්න. 10කට වඩා අඩු සංඛ්‍යාවක් නම් 105යි. 0.05යි. බිඳුවක් එක්ක ලියන්න. ඒ නිසා මේක 120යි කියන්නේ එක බෙදීම 0.2යි. ඒ අනුව 80යි. එක 0.2කින් බෙදනවා කියන්නේ 10 බෙදන්න ඕන දෙකෙන් දශම ස්ථානේ පන්න ගන්නවා 10 බෙදනවා දෙකෙන් ඒ කියන්නේ 5යි. 10 දෙකෙන් බෙදන්න ඕන 5යි. ඒ වෙන අපිට අපේ රුපියල් 8 වරක් 5 40යි ලක්ෂ 4යි. හැබැයි ලක්ෂ 4 කියන්නේ මැවිය හැකි ණය ප්‍රමාණය. නමුත් අපෙන් අහන්නේ ඉහත කියාව හේතු කොටගෙන සමස්ත බැංකු පද්ධතිය වැඩි කරන්න පුළුවන් මුළු තැන්පතු ප්‍රමාණය. එතකොට සමස්ත බැංකු පද්ධතිය වැඩි කරන්න පුළුවන් මුළු තැන්පතු ප්‍රමාණය හොයාගන්න ආරම්භක තැන්පතු වලට එකතු කරන්න ඕන මෙන්න මේ වැඩි වෙන තැන්පතු ප්‍රමාණය. මාවන තැන්පතු ප්‍රමාණය. එහෙනම් බැංකු පද්ධතියේ මුළු තැන්පතු ප්‍රමාණය සමානයි. බැංකු පද්ධතියේ මුළු තැන්පතු ප්‍රමාණය සමානයි. ආරම්භක තැන්පතුව ධන මවන ලද තැන්පතු ප්‍රමාණය. මවන ලද තැන්පතු ප්‍රමාණය. ආරම්භක තැන්පතුව අපිට තියෙනවා ලක්ෂයක්. මවන ලද තැන්පතු ප්‍රමාණය කියන ලක්ෂ 4ක්. ඒ අනුව මෙම ක්‍රියාවලිය නිසා සමස්ත බැංකු පද්ධතියේ තියෙන පුළුවන් තැන්පතු ප්‍රමාණය ලක්ෂ 5යි. අද නම් ටක් කරලා හදාගන්න. සමස්ත බැංකු පද්ධතියේ පුළුවන් තැන්පතු ප්‍රමාණය ලක්ෂ 5යි. හරිද? ඊගා එබඳු තැන්පතු ප්‍රසාරණය සිදුවෙතේ අපේක්ෂා කරන්නේද පිළිතුරු පැහැදිලි කරන්න. ළඟ මේ තැන්පතු ප්‍රසාරණය මේ විදියට වෙන්න නම් හරි අපි අර ඉහළදී කතා කරපු උපකල්පන මේ විදිහටම වෙන්න ඕන. කොන්දේසි මේ විදිහටම වෙන්න ඕන. ඒ කොන්දේසි මේ විදිහටම නොවුනොත් මේ තැන්පතු ප්‍රසාරණය සිදුවෙතේ කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා එබඳු තැන්පතු ප්‍රසාරණයක් එලෙසින්ම වෙයියි අපිට අපේක්ෂා කරන්න බෑ. හරි එහෙම වෙන්න නම් මෙන්න මේ කොන්දේසි සපුරන්න. ඒ කියන්නේ ආරම්භක තැන්පතුෙන් පස්සේ තැන්පතු එළියට ඇදී නොවෙන්න ඕන. කිසිදු බැංකුවක් අසන්න පවත්වා නොගන්න ඕන. හරි බැංකු ණය සඳහා ඉල්ලුමක් තියෙන්න ඕන. එක් බැංකුවක සංචිත මුළු මුලින්ම තවත් බැංකුවකට මාරු වෙන්න ඕන. ඉතින් උත්තරේ බලා ගන්න. පුළුවන් ඉතින් උත්තරේ බලා ගන්න. 2012 ප්‍රශ්නේ ලස්සන ප්‍රශ්නයක්. සහ අපි ගිය අවුරුද්දේ නම් දෙවෙනි පාර කරලා මට මතක නැහැ මම මේක 10 පාරක් විතර වගේ හදපු ප්‍රශ්නයක්. ඔය 2012 ප්‍රශ්නයත් එක්ක තමයි ගිය අවුරුද්දේ 2020 ලෙවල් පේපරේ ඔව් සවිදි. මේක මෙච්චර දුරේ නැතුව හදන්න බැයිද? ඒ කියන්නේ සවිදි මම අහන්නේ මේ මෙච්චර දුර නැතුව මේක කෙටියට හදාගන්න බැයිද කියලා අහන්නේ. පුළුවන්. මෙන්න මේ ලක්ෂ 5 හොයාගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම ගිහින්. මේ ලක්ෂ 5 හොයාගන්න පුළුවන්. ඒක ලක්ෂ 5 කැලි දෙකකින් එකක් ආරම්භක තැන්පතුව අනිත් එක මවන ලද තැන්පතුව. එහෙම නැතුව බැංකු පද්ධතියේ තියෙන්න පුළුවන් සමස්ත තැන්පතු ප්‍රමාණය. බැංකු පද්ධතියේ පැවතිය හැකි සමස්ත තැන්පතු ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් ආරම්භක තැන්පතුව වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය. ආරම්භක තැන්පතුව තැන්පතු ප්‍රසාරණ ගුණකය වැඩි කරලා හොයාගන්නත් පුළුවන්. ඒතර ආරම්භක තැන්පතුව අපි ගාව තියෙන ලක්ෂය ගුණකය අපිට ආවා 5. ගුණකය අපිට ආවා 5. ඒ ලක්ෂ 5. ඒ මාගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. බැංකු පද්ධතියේ පැවතිය හැකි තැන්පතු ප්‍රමාණය හොයා ගන්නවා ආරම්භක තැන්පතු වැඩි කිරීම තැන්පතු ප්‍රසාර ගුණකය. ඒක ලකුණු අඩු වෙන්නේ නැහැ. මෙහෙම එතන ගොඩක් අය උතන ප්‍රශ්න තේරුම් ගැනීමේ පොඩි ගැටලුවක් තියෙනවා නේ. ගොඩක් අය ඔය අහන ප්‍රශ්න තුල උත්තරේ දෙන්නේ මෙන්න මේ ලක්ෂ 4.
ලක්ෂ 5 නෙමෙයි. හරි. මොකද උත්තර අහලා තියෙන්නේ මේ ක්‍රියාවලිය නිසා සමස්ත බැංකු පද්ධතියට වැඩි කරන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය. එහෙම කියද්දි ගොඩක් අය මම හිතනවා මෙතන ඉන්න අයටත් ওই ප්‍රශ්නේ නිර්මාණය වෙනවා තනියම කළා නම් මොක. ඒතකොට ඒ ගොඩක් අය ওই ප්‍රශ්නේ තේරුම් ගන්න තැනක් තමයි, ඒ කියන්නේ එයා හිතන දෙයක් තමයි, ළඟ හිතන දෙයක්. මේ අහන්නේ මවන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය. මවන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය. නෑ මේ අහන්නේ මවන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය නෙමෙයි. මෙන්න මේ ක්‍රියාවලිය අවසානයේදී බැංකු පද්ධතියේ තියෙන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය. ඒ කියන්නේ මුදල් මැවීමත් කළාට පස්සේ බැංකු පද්ධතියේ තියෙන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය තමයි උත්තරේ අහන්නේ. ඒතරි තැන්පතු ප්‍රමාණය මේ විදිහට හොයාගත්තත් ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒතර ළමයා ඒක දන්නවනේ. දන්න නිසා මේ විදිහට හොයාගත්තේ. නිසා මේකේ ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් ගොඩක් අය මෙතනදී උත්තරේ විදිහට තියනවා ලක්ෂ 4ක්. මොකද ළමයා ප්‍රශ්න තීරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ළමයාට මේක කියවපු ගමන් කලබලයි එක්සෑම් එකේදී. ඒතර කලබල නිසාම එක්සෑම් එකේදී මේක කියපු ගමන් ළමයාගේ මනසට යන්නේ මේ අහලා තියෙන්නේ හරි මෙම ක්‍රියාවලිය නිසා මවන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය වගේ අර්ථයක් කියලා ළමයාට හිතෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තොත් ප්‍රශ්නේ තුල අපිට හරියට කියනවා පැහැදිලිව කියනවා මේ ක්‍රියාවලිය අවසානයේදී බැංකු පද්ධතියට වැඩි කරන්න පුළුවන් උපරිම තැන්පතු ප්‍රමාණය. මේ ක්‍රියාවලිය අවසානයේදී බැංකු පද්ධතියට වැඩි කරන්න පුළුවන් සමස්ත තැන්පතු ප්‍රමාණය. කියන්නේ මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අර තරවකරු ලක්ෂය අරගෙන බැංකුවේ තැන්පත් කරපු අවස්ථාවයි. ඒතර තැන්පත් කරපු අවස්ථාවේ දැන් මේකේ අවසානයේ දක්වා බැංකු පද්ධතියේ තියෙන ඕන තැන්පත් ප්‍රමාණය තමයි මේදී අපෙන් උත්තරේ විදියට අපේක්ෂා කරන්නේ. ඒක මේ විදිහට හදුවත් ප්‍රශ්නයක් නැත. හරි මම කියන්නේ 2012 වල ප්‍රශ්නයයි 2020 වල ප්‍රශ්නයයි සේම් නම එක හා සමානව යන ප්‍රශ්න දෙකක් 2012 වල පේපරේ ප්‍රශ්න සහ අහුවෙච්ච 2020 වල පේපරේ ප්‍රශ්න. මෙතන දෙවෙනි පාඩ ළමයි ඉන්න නිසා ඒ ළමයි දන්නව ඇති ඔය 2012 වල පේපරේ ප්‍රශ්නේ අපි අවස්ථා කිහිපයකදීම හදපු ප්‍රශ්නයක්. හරි. සහ අනිත් එක ඒ ප්‍රශ්නේ මීට අවුරුදු ඒ කියන්නේ අවුරුදු 3ක් විතර ඒ ලෙවල් පේපරේ සාකච්ඡාවට බඳුන් වෙච්ච ප්‍රශ්නයක් තමයි 2012 ඒ ලෙවල් පේපරේ ප්‍රශ්නේ. මොකද මෙතනදී ප්‍රශ්නේ තේරුම් ගන්න විදිය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට දකින්න පුළුවන්කම තිබ්බා 2012 ඒ ලෙවල් පේපරේ ප්‍රශ්නේ. බාන්න මොකද ඉන්නේ 2012 ඒ මේදී ප්‍රශ්නේ ලස්සන ප්‍රශ්නයක්. 2012 ඒ ලෙවල් පේපරේ ප්‍රශ්නේ පොඩ්ඩක් කරමුද? පොඩ්ඩක් කරන්න විනාඩි 5ක් දෙන්න. 2012 ඉල පේපරේ ප්‍රශ්න පොඩ්ඩක් කරන්න. විනාඩි 5ක් දෙන්න නේ. හරි කරලා 2012 වෙලේ ප්‍රශ්න නෙමෙයි උක සරල ප්‍රශ්නයක්. 2012 උක නෙමෙයි 2013 ගන්න. සෝරි 12 නෙමෙයි. 13 එක. වට 13 එක හදන්න දෙන්නම් 12 එක මම හදන්නම්. ගන්න. බැංකු පද්ධතිය තුළ එක්තරා වාණිජ්‍ය බැංකුවක් සතු රුපියල් මිලියන 200ක සල්ලි සංචිතයක් රුපියල් මිලියන 800ක ණයද රුපියල් මිලියන 10ක තැන්පතු පවතී. ඔයා ප්‍රශ්නේ තුල හයිලයිට් වෙලා තියෙන්න ඕන එක්තරා වාණිජ්‍ය බැංකුවක්. ඒ කියන්නේ එක්තරා වාණිජ්‍ය බැංකුවක් කියන්නේ තනි වාණිජ්‍ය බැංකුවක්. ඒකත් එක්කම ඔලුවට දා ගන්න ඕන තනි වාණිජ්‍ය බැංකුවක් නිසා මුදල් මැවීමක් කරන්න බෑ. හරි තනි වාණිජ්‍ය බැංකුවක් නිසා මුදල් මැවීමක් කරන්න බෑ. මෙයාට කරන්න පුළුවන් උපරිම දේ අධිසංචිත ණයට දීම පමණයි. මෙයා තනි වාණිජ්‍ය බැංකුවක්. ඒ නිසා මුදල් මැවීමක් කරන්න බෑ. ඒ නිසා මෙයාට කරන්න පුළුවන් උපරිම දේ අධිසංචිත ණයට දීමක් පමණයි. මේ වගේ ප්‍රශ්නයක් තියෙද්දි මම නම් කරන්නේ ලියන ප්‍රශ්න ටික පස්සේ ඔයා බලන්න ඕකේ. මම නම් කරන්නේ ওই කතාව සාරාංශය කරගන්නවා. අපිට ඔය දීලා තියෙන කතාවම දාගන්න ශේෂ පත්‍රය. බැංකුවේ ශේෂ පත්‍රය. බැංකුවේ ශේෂ පත්‍රය. හරි. බැංකු පද්ධතිය තුළ එක්තරා වාණිජ්‍ය බැංකුවක් සතු රුපියල් මිලියන 200ක සල්ලි සංචිතයක්ද එහෙනම් අතේ තියෙනවලු 200ක් සංචිත 200යි සල්ලි සංචිතයක්ද රුපියල් මිලියන 800ක ණයද ණය 800යි ණයද රුපියල් මිලියන 10ක තැන්පතුද පවතී
අපි දු ඉල්ලුම් තැන්පතු 10යි. ශේෂපත්‍රයේ බැලන්ස් වෙලා තියෙනවා 18 හරිනේ. 18 බැලන්ස් වෙලා තියෙනවා. ඒක මම කපු වැඩ විදිහට කරගත්ත පෙරද. හරි. මෙම තොරතුරු ඇතුළත් බැංකු ශේෂපත්‍රය සකසන්න. අපි කෙලින්ම අහන්නේ ප්‍රශ්නවල ඒ නිසා නැවත ඒක පෙර වැඩක් අවශ්‍ය නැහැ. එතන ආයන්න කියලා දාගන්න. ඒ ප්‍රශ්නේ කියවන්න කලින් මම පෙර වැඩ කියලා එක හදාගෙන පස්සේ රිවර්ස් කරන්න බෑ. ඒක එහෙම කපලා දාන්න. අය. මෙම තොරතුරු ඇතුළත් බැංකු ශේෂපත්‍රය සකසන්න. හරි. බැංකුව විසින් පවත්වාගෙන ලබන සංචිත අනුපාතය 12ක් වෙනවා. R වගේ 12යි. 12ක් වෙනවා. බැංකු පදයේ ලබා දිය හැකි විශාලම ණය මුදලේ වෙනවා. එහෙනම් මෙයා තනි බැංකුවක්. මෙයා තනි බැංකුවක් නිසා මෙයා ලබා දෙන්න පුළුවන් විශාලම ණය මුදල මොකට සමානයිද? එහෙනම් මෙයා තනි බැංකුවක් නිසා මෙයා ලබා දෙන්න පුළුවන් විශාලම ණය මුදල වෙන්නේ මොකද්ද? අධිසංචිත වල සීමාවේ එහෙනම් දැන් වදන අසංචිත ගන්න කියලා සමීකරණය ළඟ ඉන්න අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ ව්‍යවස්ථාපිත සංචිත. අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ ව්‍යවස්ථාපිත සංචිත. සැබෑ සංචිත තියෙනවා 800ක්. ලාභයේ තියෙන මුදල් ප්‍රමාණය සැබෑ සංචිත කියන්නේ 800 100. සැබෑ සංචිත තියෙනවා 200ක්. ලාභයේ තියෙන මුදල් ප්‍රමාණය විවස්ථාපිත සංචිත තියාගන්න ඉල්ලුම් තැන්පතු. හරි ඉල්ලුම් තැන්පතු වල 12. ඒ කියන්නේ 18 112. 18 112 විවස්ථාපිත සංචිත. හරි. එන 200යි 1200යි ඒ කියන්නේ 800ක්. sorry 120යි නේ. 120යි බිඳු දෙකයි 120යි ඒ කියන්නේ 80ක් අධිසංචිත 80ක් මොනවද රුපියල් බිලියන 80ක් අධිසංචිත රුපියල් බිලියන 80ක් අධිසංචිත ඇති දෙයක් නෑ ළමයි. හරි ඊට පස්සේ රෝගී ලක්ෂණ 4 අහනවා මුදාසෙමින් හට ගන්න සැබෑ ප්‍රසාරණය බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් දැක්කෙන ප්‍රමාණයට වඩා වෙනස් වීමට බලපාන සාධක කවරේද? එහා පැත්තේ ප්‍රශ්නේමයි මේකෙත් අහලා තියෙන්නේ. ටිකක් සමාන නැහැ. කලින් අවුරුද්දේ ප්‍රශ්නේ හා සමානව සමහර ප්‍රශ්න මේකේ තියෙනවා. බැංකු පද්ධතිය තුල හරි ඉන්න වාණිජ්‍ය බැංකු අධිසංචිත තියාගත්තොත් ණය වේවීමක් කරන්න වෙන්නේ නැහැ. බැංකු පද්ධතියෙන් පිටතට මුදල් කාන්ති වීමක් වුණොත් ණය වේවීමක් කරන්න වෙන්නේ නැහැ. ණය සඳහා ඉල්ලුමක් නැති වුණොත් ණය වේවීමක් කරන්න වෙන්නේ නැහැ. බැංකු නෝන මූල්‍ය ආයතන කරා තැන්පතු මාරු වීමක් වුණොත් ණය වේවීමක් කරන්න වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ 2013 ඒක තනියම කරා. 2013 වල පේපරේ තනියම කරා. පොඩි අලුත් ප්‍රශ්නයක්. 13 ප්‍රශ්නේ කරන්න බලන්න තනියම. හරි බලන්න උදාහරණ හරිද කියලා. අපෝට ස්ක්‍රීන් හදාගන්නේ මොකද අද දවසේ මේක ඉවර කරමු. අද දවසේ ඉවර කරාගෙන ලබන සතියේ අපිට අලුත් දෙයක් කරගන්න පුළුවන්. ඒක ලබන සතියේ සාරවත් සමුද්‍ර තල ගණන් ටික හරි කතා කරන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩයි ස්පීඩ් හදාගන්නවා. තේරෙන්නේ නැත්නම් ඕනෑම කෙනෙක්ට අහන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. තේරුම් නැත්නම් පොඩ්ඩක් කියන්න. මම නැවත කියලා දෙන්නම්. 2013 ඉරෝ. ලියන ප්‍රශ්න ටික ඔයා තනියෙන් බලන්න අහපුවා. ඔය අධිබාධි මුදල් වෙන අදහස් කරන එක මත මහ බැංකුවක් අධිබාධි මුදල් මවන්නේ කෙසේද? ආර්ථික මුදල් සැපයීම නිර්ණය කළ ප්‍රධාන සාධක කවරේද? ඒවා ඔයා බලන්න මම ගණන් ටික කියලා දෙනවා. මොකද අර ටික බලන්න පුළුවන් නේ. ශ්‍රී ලංකා මූල්‍ය පදේ සමානයේ විධාන මූල්‍ය ආයතන කාරණා කවරේද? ඒ ටික තනියම කරන්න ඕන ඉලක්කම් 4. 4 අපිට කියනවා මේ එක කරබා යම් කල්පිතාර්ථයේ මුදල් සැපයීම එම් මම කෙටි කරගන්නවා ගාම කියවයි යන අතරින්ම නැත්නම් කාලය අපරාධයක් දෙපාරක් තුන්පාරක් කියවන වෙනවා නිසා යම් කල්පිතාර්ථයේ මුදල් සැපයීම එම් රුපියල් බිලියන 1200යි 1200ද මුළු තැන්පතු D රුපියල් බිලියන 800යි අවශ්‍ය සංචිත තැන්පතු අනුපාතිකය R 10%ක්ද
වේ. බැංකුව සතු අතිරික්ත සංචිත නොපවතින බව සලකනවා. බැංකුව සතු අතිරික්ත සංචිත නැහැ කියන්නේ අධිසංචිත නැහැ කියලා කියන්නේ. එහෙනම් අධිසංචිත ශුන්‍ය වේ. අධිසංචිත ශුන්‍ය වේ. මතක තියාගන්න මේ අධිසංචිත ශුන්‍යයි කියන එකේ අර්ථය කවුරු හරි මට කියන අසංචිත ශුන්‍යයි කියන එකේ අර්ථය සියලුම නායක දීලා. ඔව් අසංචිත සියලුම නායක දීලා. හරි. මට ඊට වඩා පොඩ්ඩක් අධිසංචිත ශුන්‍යයි කියන එකේ අර්ථය තියෙන සියලුම සංචිත මොන සංචිත කියන එකද? විවස්ථාපිත සංචිත. තියෙන සියලුම සංචිත විවස්ථාපිත සංචිත. අපි හිතුවොත් සියලු ව්‍යස්ථාපිත සංචිත මහා බැංකුවේ තැන්පත් කරලා කියලා හිතුවොත්. හරි. අදන්න සංචිත තියාගන්න පුළුවන්. අධිති මුදල් මහා බැංකුවේ තැන්පත් විදිහට තියාගන්න පුළුවන්. සියලු ව්‍යස්ථාපිත සංචිත ප්‍රමාණය මහා බැංකුවේ තැන්පත් කරලා කියලා උපකල්පනය කළොත් අධිසංචිත ශුන්‍ය නම් අධිති මුදල් කීයද? අධිසංචිත ශුන්‍ය නම් අධිති මුදල් කීයද? තේරුණා කියන කතාව අධිසංචිත ශුන්‍යයි. එතකොට යම් සංචිතයක් තියෙනවා නම් ඒක මහා බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. එතකොට මහා බැංකුවේ තැන්පත් කළා නම් තියෙන්නේ සියලු තැන්පත් ප්‍රමාණය. මං අහන්නේ අතේ මුදල් ප්‍රමාණය කීයද? කවුරු කෙනෙක් උත්තර දෙන්න පුළුවන්ද? අතේ මුදල් ප්‍රමාණය මම කියලා අහගන්න. අධිසංචිත ශුන්‍යයි කියන එකේ අර්ථය අතේ මුදල්ද ශුන්‍යයි කියන්නේ. අතේ මුදල් ශුන්‍ය වේ. අතේ මුදල් ශුන්‍යයි. ඒ කියන්නේ පවත්නා සියලු සංචිත ව්‍යස්ථාපිත සංචිත. පවතින සියලුම සංචිත විවස්ථාපිත සංචිත. පවත්නා සියලු සංචිත විවස්ථාපිත සංචිත. ඒ වගේම අතති මුදල් ශුන්‍යයි. හරි දැන් ගන්න. අපිට කියන මෙම ආර්ථිකය සඳහා වන මුදල් ගුණකයේ ගන්න එකට අපි හදන අපට K සමානයි 1 බෙදීම 1 බෙදීම 0.1යි 10යි. බාන උත්තරේ 10 ආපුවා තුස්ස. උත්තරේ 10 ආපුවා තුස්ස. ඔය 2.5 කියන්නේ මුදල් ගුණකයේ තමයි අහන්නේ බාන. මුදල් ගුණකයේ තැන්පත් ප්‍රසාරණ ගුණකයේ ප්‍රශ්නේ අහන්නේ. ගුණකේ හරියට තේරුම් ගන්න ඕනේ. උතර ගොඩක් අය පටල ගන්න එක වචනේ පටල ගන්නවා. ඔයා තීරි ඉගෙන ගද්දි මම හරියට ඔකවට පැහැදිලි කළා. ඔයා මගේ තීරි ඉගෙන ගත්ත ළමෙක් නම් මම තීරි ඉගෙන ගද්දි වාට වෙනම නෝට් එකක් දාලා බව පැහැදිලි කරලා දීලා තියෙනවා. මුදල් ගුණකයයි තැන්පත් ප්‍රසාරණ ගුණකය කියන්නේ දෙකක් කියලා. හරි. ඔයාට පේනවා ගාන අපිට දීලා තියෙන්නේ කෙලිම මුදල් මවන ස්වරූපෙන් දෙන්නේ. හරි නිකන් බලන්න ගාන දිහා බලාගෙන යද්දී අපිට කෙලින්ම මේකේ පෙන්නන්නේ මුදල් මෙවීමේ ස්වරූපයක් තමයි පෙන්නන්නේ. නමුත් ප්‍රශ්නේ අපෙන් අහන්නේ තැන්පත් ප්‍රසාරණ ගුණකේ නෙමෙයි. අපි දැන් තැන්පත් ප්‍රසාරණ ගුණකේ විවිධ නම් භාවිතා කරනවා. තැන්පත් ප්‍රසාරණ ගුණකේ, ණය ප්‍රසාරණ ගුණකේ කියලා අපි භාවිතා කරනවා. ඒ නම්. හැබැයි මේ අහන්න අපෙන් තැන්පත් ප්‍රසාරණ ගුණකේ එමන් නැත්තම් ණය ප්‍රසාරණ ගුණකේ නෙමෙයි. අපෙන් මේ අහන්නේ ඉල්ලුම් තැන්පත් මේ මුදල් ගුණකේ අහන්න. මුදල් ගුණකේ. එහෙනම් මුදල් ගුණකේ අපි මේ විදිහට ගන්නේ කරන්නේ මේ විදිහට ගන්නේ තැන්පත් ප්‍රසාරණ ගුණකේ. කවුරු හරි කෙනෙක් මට මුදල් ගුණකේ වෙන සමීකරණය කියන්නේ මුදල් ගුණකේ සමානයි මොකද රජිත කියයි රජිත කොට කියේ මුදල් සැපයීමේදී 11 ඔව් මුදල් ගුණකේ සමානයි මුදල් සැපයීම බෙදෙනවා පදනම් මුදල් හරි මුදල් සැපයීම බෙදෙනවා පදනම් මුදල් එහෙනම් දැන් සමීකරණට ආදේශ කළ මුදල් ගුණකේ වහගන්න මුදල් සැපයීම හරි මුදල් සැපයීම එහෙනම් අපිට මුදල් සැපයීම දෙන 1200යි මුදල් සැපයීම 1200යි බෙදෙනවා පදනම් මුදල් හැබැයි අපිට පදනම් මුදල් කියලා සංරචනයක් මේකේ දීලා නැහැ එහෙනම් අපි පදනම් මුදල් හොයාගන්න ඕන ඔයා දන්නවා පදනම් මුදල් ගන්නේ කරා එහෙනම් අපි පෙර වැඩ විදියට පදනම් මුදල් හොයාගන්න පෙර වැඩ එයා පෙර වැඩ කියලා වම් කුලන මනවල කරන්නේ නැහැ ඔයා හදන කොලේ මේක නම් කොලේ හරි මේ පැත්තේ හදයි යනවා මම මේ පැත්තේ හදන්නේ නැත්නම් ඒක වීඩියෝ එකට පේන්නේ නැතුව යනවා. ඒතර වීඩියෝ එකට පේන්නේ නැති කෙනා හින්දා තමයි මම මේ පැත්තට යන්නේ නැත්තේ. ඔයා වෙනම ලස්සන පෙර වැඩ කියලා දාලා පෑන් දෙකක් වගේ භාවිතා කරනවා. පෙර වැඩ එක පෑන් වලුත් හදයි යනවා එක පෑන්. එහෙනම් පෙර වැඩ මම මෙතන හදා.
අපි හොයාගන්න ඕන එහෙනම් පදනම් මුදල්. පදනම් මුදල්. කවුරු හරි කෙනෙක් මට සමීකරණය කියන්නේ පදනම් මුදල් හොයාගන්න. CP ධන CKB. CP ධන CKB. ඔව් DDP ධන DDP තමයි RR. CP ධන CKB. ඔව් CKB ධන RR. RR dan DY. එවන්නේ DY. ඔව් ධන DY යුන්නේ මෙතනට. හරි. අපි මේක සිංහල තේරුම් දීම පොඩ්ඩක් හදාගත්තොත් CP කියන්නේ මහා ජනතාව සතු ව්‍යවහාර මුදල්. CP මහා ජනතාව සතු ව්‍යවහාර මුදල්. CKB කියන්නේ වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල්. හරි. RR කියන්නේ වාණිජ්‍ය බැංකු සතු මහා බැංකුවේ තැන්පත්. වාණිජ්‍ය බැංකු සතු මහා බැංකුවේ තැන්පත්. හරි. එහෙනම් පදනම් මුදල්. CP ධන CKB ධන RR. CP කියන්නේ මහා ජනතාව සතු ව්‍යවහාර මුදල්. CKB කියන්නේ වාණිජ්‍ය බැංකු අතති මුදල්. RR කියන්නේ වාණිජ්‍ය බැංකු සතු මහා බැංකුවේ තැන්පත් ප්‍රමාණය. හරි. දැන් ගන්න මේ CP අපිට එයා CP දීලා නැහැ නමුත් CP හොයා ගන්න. ඒ සියල්ල පෙර වැඩයක් කරන්න වෙනවා. මට ඉඩ පිළිවෙල ප්‍රශ්නයක් එනවා මම පැත්තෙන් හදන්න. එහෙනම් CP අපිට හොයා ගන්න පුළුවන්. එයා අපිට M දීලා තියෙන නිසා. එහෙනම් හොයා ගන්න M සමානයි CP ධන DDP. අපි M කියලා ගන්න M1 පටු මුදල් සැපේ. එහෙනම් පටු මුදල් සැපේ හැදෙන්නේ මහා ජනතාව සතු ව්‍යවහාර මුදල් සහ මහා ජනතාව සතු වාණිජ්‍ය බැංකු වල ඇති ඉල්ලුම් තැන්පත් කියන දෙක එකතු. එහෙනම් ඒ මතේ මෙහෙම හොයාගන්න CP 1200යි M1 CP දන්නේ වා DDP දන්නවා 800යි. එහෙනම් අපිට හම්බ වෙනවා CP 400යි. එහෙනම් මහා ජනතාව සතු ව්‍යවහාර මුදල් අපිට හම්බ වෙනවා 400යි. අපි කතා කළා මෙතනදී මෙයා ගාව අදිසංචිත ශුන්‍යයි. අදිසංචි ශුන්‍යය කියන එකේ අර්ථය අතති මුදල් කිසිවක් නැහැ කියන එක. එහෙනම් වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල් ශුන්‍යයි. වාණිජ්‍ය බැංකු සතු මහා බැංකුවේ තැන්පත්. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත. හරි. RR වාණිජ්‍ය බැංකු සතු මහා බැංකුවේ තැන්පත් ව්‍යවස්ථාපිත සංචිත. එහෙනම් ඉල්ලුම් තැන්පතු 800ක් තියෙනවා. ඒ 810ක් ව්‍යවස්ථාපිත සංචිත තියා ගන්නවා. RR හොයාගත්තොත් RR 800ක් තියෙනවා තැන්පතු. ඒ තැන්පතු වලින් 10ක් ව්‍යවස්ථාපිත සංචිත. එනවා නම් වෙනවා 80ක් කියලා. 80. එනවා පදනම් මුදල් 480. පදනම් මුදල් 480. එනම් මුදල් ගුණකයේ සමානයි පදනම් මුදල් සැපීම බෙදෙනවා පදනම් මුදල් වලින්. එනම් පදනම් මුදල් 480යි. පදනම් මුදල් 480යි. එහෙනම් 1200 බෙදෙනවා 480 න්. කවුරු හරි සුළු කරපු කෙනෙක් මට උත්තරේ කියන්න. 2.5. 2.5. හදාගන්න. පදිනිපුණියහන්. මුදල් ගුණකයේ තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අතර කිසිම සම්බන්ධතාවයක් නැද්ද? සම්බන්ධතාවයක් තියෙනවා. මුදල් ගුණකයේ තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. හරි. නෑම කියලා අපිට කියන්න බෑ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද තැන්පතු ප්‍රසාරණ ගුණකයගේ තීරණය කරන්නේ ව්‍යවස්ථාපිත සංචිත හරහා. ව්‍යවස්ථාපිත සංචිත තීරණය වෙන්නේ ඒ කියන්නේ ව්‍යවස්ථාපිත අනුපාතික තීරණය වෙන්නේ. හරි ව්‍යවස්ථාපිත අනුපාතික තීරණය ආර්ථික විදිහට මුදල් සැපයීම ගන්නේ කළ ඒ මුදල් සැපයීමට ගැළපෙන විදිහට නේ. ඒතර මේ මුදල් සැපයීමට යම් බලපෑමක් ව්‍යවස්ථාපිත අනුපාතික වෙනස් වෙනවා. වැඩි කතාවක් මම ආයෙත් කිව්වොත් වදන්නා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතික මේක සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය කෙනෙක් කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ. හරි.
කාට හරි මේක නොතේරෙනවා නම් ඒක තේරුම් ගැනීම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම මේ කතාව පොඩ්ඩක් කියලා යන්න. ප්‍රශ්නේ අහපු නිසා මම කිව්වොත් මේ පාදාන ව්‍යස්ථාපිත සංඛ්‍යා අනුපාදිකයේ මත මුදාසැපේ වෙනස් වෙනවානේ. ව්‍යස්ථානුපාදිකයේ වෙනස් වෙද්දී මුදාසැපේ වෙනස් වෙනවා. ඒතර මුදාසැපේම සහ අනිත් පැත්තේ පදනම් මුදලුත් වෙනස් වෙනවා ව්‍යස්ථාපිත අනුපාදික වෙනස් වෙනවා. මෙතන ආරාම වෙනස් වෙනවා. එතකොට ඒ තුල මුදල් ගුණකයේ වෙනස් වෙනවා. ඒ වගේම ව්‍යස්ථාපිත අනුපාදිකයේ වෙනස් වෙද්දී ව්‍යස්ථාපිත අනුපාදිකයේ වෙනස් වෙද්දී හරි තැන්පතු ප්‍රසාරණ ගුණකයක් වෙනස් වෙනවා. ඒ නිසා තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අගයත් ව්‍යස්ථා මේ මුදල් ගුණකයේ අගයත් අතර සම්බන්ධතාවයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අගයේ තීරණය කරන සාධකම තමයි මුදල් ගුණකයේ අගයේ තීරණය කරන සාධක බවටපත් වෙන්නේ. ඒක වෙනසක් නැහැ. හරි තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අගයේ තීරණය කරන සාධකම තමයි මුදල් ගුණකයේ අගයේ තීරණය කරන සාධක බවටපත් වෙනවා. මට කවුරු හරි කෙනෙක් කියන බලන්න තැන්පතු ප්‍රසාරණ ගුණකයේ තියෙන සාධක මොනවද? තැන්පතු ප්‍රසාරණ ගුණකයේ තියෙන සාධක එහෙම නැත්නම් මුදල් ගුණකයේ තියෙන සාධක මොනවද? දන්නේ නැත්නම් ටක් ගාලා ලියාගන්න මුදල් ගුණකයේ තියෙන සාධක. විවස්ථාපිත සංචිත අනුපාදික. විවස්ථාපිත සංචිත අනුපාදික. ඒ වගේ තැන්පතු ප්‍රසාරණ ගුණකයේ තීරණය වෙන්නේ තේම තමයි. හරි බලන්න මේ විවස්ථාපිත අනුපාදික වෙනස් වෙන්නේ මුදල් සැපයීම සහ පදනම් මුදල් වෙනස් වෙනවා. ඒ මත මුදල් ගුණකයේ වෙනස්. ඒ වගේ ව්‍යස්ථාපිත සංදර්භාදික වෙනස් වෙද්දී එක බෙදීම R එක බෙදීම R හරි එන ව්‍යස්ථාපිත සංදර්භාදික වෙනස් වෙද්දී අනිත් පැත්තේ තැන්පතු ප්‍රසාරණ ගුණකයක් වෙනස් වෙනවා. හරි එහෙනම් තැන්පතු ප්‍රසාරණ ගුණකයේ තීරණය වෙන සාධක සහ මුදල් ගුණකයේ තීරණය වෙන සාධක එකයි. නමුත් සංකල්පනාත්මක බැලුවොත් දෙකෙන් කතා කරන්නේ සංකල්ප දෙකක්. හරියට ඒක තේරුම් ගන්න. හරිද? විවස්ථාපිත සංචිත අනුපාතය. ඊට පස්සේ අධිසංචිත ප්‍රමාණය. අපි දන්න අධිසංචිත ප්‍රමාණය මත මුදල් සැපයීම වෙනස් වීම වාදනය වෙනවා. අධිසංචිත ප්‍රමාණය. අධිසංචිත ප්‍රමාණය. විවස්ථාපිත සංචිත ප්‍රමාණය අධිසංචිත ප්‍රමාණය ගනුදෙනු කිරීමේදී වහර මුදල් හෝ බැංකු මුදල්. ගනුදෙනු කිරීමේදී වහර මුදල් හෝ බැංකු මුදල්. බැංකු මුදල් කියන්නේ ඉල්ලුම් තැන්පතු. ගනුදෙනු කිරීමේදී වහර මුදල් හෝ බැංකු මුදල් ගනුදෙනු කිරීමේදී වහර මුදල් හෝ බැංකු මුදල් භාවිතා කිරීමෙහිලා ජනතාවගේ අභිරුචිය භාවිතා කිරීමෙහිලා ජනතාවගේ අභිරුචිය භාවිතා කිරීමෙහිලා ජනතාවගේ අභිරුචිය ගනුදෙනු කිරීමේදී වහර මුදල් හෝ බැංකු මුදල් භාවිතා කිරීමේලා ජනතාවගේ අභිරුචි එනම් සංචිත මුදල් බැංකු පද්ධතියේ පිටතට කාන්දීමේ නැඹුරු එනම් සංචිත මුදල් බැංකු පද්ධතියෙන් පිටතට කාන්දීමේ නැඹුරු එනම් සංචිත මුදල් බැංකු පද්ධතියෙන් පිටතට කාන්දීමේ නැඹුරු පිටතට කාන්දීමේ නැඹුරු අපි යමු ඊගා ප්‍රශ්න. මහා බැංකුව රුපියල් බිලියන 3ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වාණිජ්‍ය බැංකුව වෙතින් මිලදී ගන්නේ නම් එහෙනම් මේ ඉන්න වාණිජ්‍ය බැංකුව මේ ඉන්න මහා බැංකුව මෙයාගේ සුළුකුම්පත් මිලදී ගන්නවා රුපියල් බිලියන 3ක් වටිනා රුපියල් බිලියන 3ක් වටිනා සුළුකුම්පත් මිලදී ගන්නවා. එනයි සුළුකුම්පත් මිලදී ගැනීම තුළින් මෙයාට ලැබෙන මුදල් හරි රුපියල් බිලියන 3. ඒ රුපියල් බිලියන 3කින් මෙයාට මුදල් ලැබෙනවා කියන්නේ ආර්ථිකයේ පදනම් මුදල්. මෙයා මුදල් අච්චු ගහලා නිකුත් කරන්නේ. අය පදනම් මුදල් කියන්නේ මහා බැංකුව විසින් අච්චු ගහලා නිකුත් කරන කාසියානුව. අත් මගේ නෝන ළමයි ඉන්නවා සමහරේ කතාව දාන්න නැතුව ඇති. හරි මගේ නෝන ළමයි මේ හන්දි ඉන්නවා නම් වා දාන්න නැතුව ඇති සමහර වෙලාවට පදනම් මුදල් කියන්නේ මහා බැංකුව විසින් අච්චු ගහලා නිකුත් කරන කාසියානුව ඔට්ටු කියනවා. හරි එහෙම දන්නේ නැත්නම් ගොඩට දාලා පදනම් මුදල් කියන්නේ මහා බැංකුව විසින් නිකුත් කරන අච්චු ගහලා නිකුත් කරන කාසියානුව. එහෙනම් මෙයා සුරුකුම්පත් මිලදී ගත්තට මෙයා ගාව සල්ලි නැහැ. එහෙනම් මෙයා මොකද කරන්නේ? ඒ සුරුකුම්පත් වල වටිනාකම සහිත මුදල අච්චු ගහලා නිකුත් කරනවා. එහෙනම් ආර්ථිකයේ පදනම් මුදල් නිකුත් කිරීමක් කරනවා. එහෙනම් පදනම් මුදල් වැඩි වෙනවා
රුපියල් බිලියන 3ක. පදනම් මුදල් වැඩි වෙනවා රුපියල් බිලියන 3ක. හරිද? මහා බැංකුව රුපියල් බිලියන 3ක් වටිනා භාණ්ඩාර පිළිවත් වාණිජ්‍ය බැංකුව වෙතින් මිලදී ගන්නේ නම් මුළු මුදල් සැපයීම පරි වශයෙන් වෙනස් විය හැක්කේ කොපමණ ප්‍රමාණයකින්ද? එහෙනම් මුදල් සැපයීම කොච්චර ප්‍රමාණයක් වෙනස් වෙන්න පුළුවන්ද කියලා අහන්න. අපි දන්නවා පදනම් මුදල් වෙනස් වෙද්දී ඒ වගේ කීප ගුණයකින් මුදල් සැපයීම වෙනස් වෙනවා. පදනම් මුදල් වෙනස් වෙද්දී ඒ වගේ කීප ගුණයකින් මුදල් සැපයීම වෙනස් වෙනවා. එහෙනම් පදනම් මුදල් වල වෙනස රුපියල් බිලියන 3යි. එහෙනම් මෙතන අපි ගන්නේ මුදල් ගුණකයේ තැන්පත් ප්‍රසාර ගුණකයේ මුදල් ගුණකයේ 2.50යි 2.50යි නේ 2.5යි සොරි 2.5යි. එහෙනම් 3 වැඩි කිරීම 2.5යි කියන්නේ 7.5යි. එහෙනම් රුපියල් බිලියන 7.5කින් මුදල් සැපයීම වැඩි වී රුපියල් බිලියන 7.5කින් මුදල් සැපයීම වැඩි වී රුපියල් බිලියන 7.5කින් මුදල් සැපයීම වැඩි වී හදා ගන්නටක් ගන්න. මුදල් සැපයීම රුපියල් බිලියන 7.5කින් 7.5කින් වැඩි වී ඒ හා සමාන ප්‍රශ්නෙත් වෙන ආයෙ කරලෙමු. මට මතකයි 2016 අහන්න. 2016 ප්‍රශ්නේ. මට මතකයි ඉඳහන්න. බලන්න 2016 ඕක මොකද වෙන්නේ? ඔය 2016. හරි. දැන් තනියම හදන්න පුළුවන් නේද කියලා මම ටක් ගාලා ඉක්මන් කරා. 2016 ප්‍රශ්නේ. ඒකමයි පොඩ ප්‍රශ්න වෙනස් කරලා දෙන්නේ. 2016. 2020 වල පිළිවෙත් ඕකමයි අහන්න මට මතකයි ඉඳලා. 2020 මට මතකයි ඕකමයි අහන්න. 2020 තෝකමයි අහන්න තවත් සරල කරලා අහන්න. එයා කෙලින්ම අධිපති මුදල් ප්‍රමාණය සහ මුදල් ගුණික හොයන්න කියලා අහන්න. 2020 පේපරේ. 20 පේපරේ ලේසි මුදල් ප්‍රශ්න. ඉතින් 20 ලේසි කියන්නේ වාගේ කොහොමද ලේසි වෙන්නේ? නේ 20 ලේසි කියන්නේ වාගේ කොහොමද ලේසි වෙන්නේ? මම හදා යන්නටක් ගලමු. 16 15 වෙන 14 නෑ. අපිට 16 ම තමයි හදන්න දෙන්නේ. 14 නෑ 15 නෑ. ලියන ප්‍රශ්න තියෙන්නේ ඉවරයි. හරිද? හරි. මම හදාගන්නටක් ගලයි බලයි. යම් කල්පිතාර්ථයේ මුදල් සැපයීමෙන් රුපියල් බිලියන 3600ක්ද ඉල්ලුම් තැන්පතු D 3200ක්ද ව්‍යස්ථා සමත R 10%ක්ද බැංකුව සතු අධිසංචිත නොමැති බව සලකනවා. අධිසංචිත කියන්නේ අතේ මුදල් කියලා මතක තියාගන්න ඕන ඈ. හරි. අධිසංචිත කියන්නේ අතේ මුදල් කියලා මතක තියාගන්න. අතේ මුදල් නැහැලු අතේ මුදල් ශුන්‍යයි. අතේ මුදල් කියන්නේ CKB ශුන්‍යයි. CKB ශුන්‍යයි. දෙක ගන්නවනේ. ඒ සමි මතය CKB ශුන්‍යයි. මේ මාර්ගයේ මුදල් ගුණකේ ගන්න එකයි. එහෙනම් මුදල් ගුණකේ සමානයි මුදල් සැපයීම බෙදනවා පදනම් මුදල් වලින්. හරි. එහෙනම් K සමානයි M බෙදීම B. M වලගේ 3600යි. එහෙනම් B හොයා ගන්නවා B සමානයි CP ධන DDP ධන B සමානයි CP ධන CKB ධන RR. එහෙනම් CP මහජනතා සතු ව්‍යවහාර මුදල් හොයා ගන්නවා නම් M සමානයි CP ධන DDP අර විදිහම වෙනසක් නැහැ. හරි. M වලගේ 3600යි. CP දන්නේ DDP දන්න 3200යි. ඒතර මේක මේ පැත්තටදී CP සමානයි 400යි. CP 400යි. CKB බිඳුවයි. RR ඉල්ලුම් තැන්පතු වල 10%යි. ඒතර ඉල්ලුම් තැන්පතු වල 10%ක් කියන්නේ RR 3200 10%යි. ඒ වෙනම වෙනවා 320යි. ඒ අනුව අපිට මෙතන හම් වෙනවා 720ක් පදනම් කරා. ඒ අනුව 3600 බෙදන්න 720. එතන අපි ගන්න මුදල් ගුණකේ. හදපු කෙනෙක් මම උත්තරේ කියන්නේ
කී දෙන්නේ 5යි. හරි උත්තරේ 5යි. ඊට පස්සේ අර මෙම ආර්ථිකයේ මුදා සැපය රුපියල් මිලියන 100කින් අඩු කිරීමට නම් මහ බැංකුව කුමක් කළ යුතුද? එහෙනම් 100කින් අඩු කරන්න නම් හරි සුරුකුම්පත් විකිණීමක් කරන්න. එහෙනම් සුරුකුම්පත් විකුණන්න ඕන කොච්චරද කියලා අපි හොයාගන්න. එහෙනම් අපි කියනවා මහා බැංකුව විසින් සුරුකුම්පත් අලෙවි කළ යුතු වේ. හරි මුදා සැපයීම එහෙම කිරීම. මුදා සැපයීම රුපියල් මිලියන 100කින් අඩු කිරීමට නම් මුදා සැපයීම රුපියල් මිලියන 100කින් අඩු කිරීමට නම් මහා බැංකුව විසින් වාණිජ්‍ය බැංකුවලට සුරුකුම්පත් අලෙවි කළ යුතු වේ. 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 ඊට පස්සේ වාගමු අලෙවි කළ යුතු සුරුකුම්පත් වල වටිනාකම. සුරුකුම්පත් වල වටිනාකම. ඒ කියන්නේ අලෙවි සුරුකුම්පත් වල වටිනාකම කියන්නේ අඩු වෙන වල පදනම් මුදල් තමයි. හරි මොනවාරි හිතේ ලියාගන්න. අලෙවි කළ යුතු සුරුකුම්පත් වල වටිනාකම. එහෙම නැත්නම් අඩු විය යුතු පදනම් මුදල් වෙනවා. අඩු විය යුතු පදනම් මුදල් ප්‍රමාණය. අලෙවි කළ යුතු සුරුකුම්පත් වල වටිනාකම ඒ කියන්නේ අඩු විය යුතු පදනම් මුදල් ප්‍රමාණය. අඩු විය යුතු පදනම් මුදල් ප්‍රමාණය. අලෙවි කළ යුතු සුරුකුම්පත් වල වටිනාකම ඒ කියන්නේ අඩු විය යුතු පදනම් මුදල් ප්‍රමාණය. පාගෙන යන්න. මෙතන යන්න. පදනම් මුදල් වෙනස් වෙද්දී මෙතන යනවා. පදනම් මුදල් වෙනස් වෙද්දී ඒ වගේ කීප ගුණයකින් මුදා සැපීම වෙනස් වෙනවා. එතකොට මුදා සැපීම අඩු වෙන්න ඕන 100ක්. එහෙනම් අපි පදනම් මුදල් දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ගුණකේ 5යි. ඒ අනුව 100 බෙදීම ඍණ 100 බෙදීම 5 ඩේටා B. ඒ අනුව ඩේටා B සමානයි 100 5 බෙදුවා කියන්නේ ඍණ 20. එහෙනම් පදනම් මුදල් 20කින් අඩු කළ යුතුයි කියන්නේ රුපියල් බිලියන 20ක සුරුකුම්පත් හුවමාරුවක් සිද්ධ වෙනවා. රුපියල් බිලියන 20ක සුරුකුම්පත් හුවමාරුවක් සිද්ධ වෙනවා. එහෙනම් පදනම් මුදල් හරි අලෙවි කළ සුරුකුම්පත් වල වටිනාකම කියලා අපි මේක හොයාගන්නවා. හොයාගෙන යටින් ලියනවා පදනම් මුදල් රුපියල් බිලියන 20කින් අඩු කළ යුතුයි. පදනම් මුදල් රුපියල් බිලියන 20කින් අඩු කළ යුතුයි. පදනම් මුදල් රුපියල් බිලියන 20කින් අඩු කළ යුතුයි. ඔයා ඔය කියන කතාව හරි කෙලින්ම ඇවිල්ලා අන්තිමේදී මෙතනට ඇවිල්ලා උත්තරේ කිව්වනම් ආ පදනම් මුදල් 20කින් අඩු කළ යුතුයි කියලා වැරද්දක් නැහැ. මේක ක්‍රියාවලිය වෙන්නේ මේකයි කියලා පෙන්නන්න මම හැදුවේ බැලුවා මෙතනින් ඊගා ප්‍රශ්න උතරින් ආවෝ. දැන් ඊගා ප්‍රශ්නේ මේ වගේ එකක් දීලා ඔයා නිකමට හො සුරුකුම්පත් වල වටිනාකම කොච්චරක් වෙන්න ඕනද කියලා. ඒතර ඔයා හිර වෙනවනේ. ඒතර මම හැදුවේ මේ ප්‍රශ්නේ නෙමෙයි. හරි. මම හැදුවේ වාගේ ඒවල් පේපරේ ප්‍රශ්නේ. හරිද? ඒතර මම දකින්නේ මේකේ හදන ප්‍රශ්නේ නෙමෙයි මම වාගේ පේපරේ ටාගට් කරලා හදන්නේ. එතකොට ඒ නිසා තමයි මේක මෙච්චර දුර ලිව්වේ. නැත්නම් මේක මෙච්චර දුර ලියන්න ඕනේ නැහැ මේක උත්තරේට. මේක උත්තරේ වා කෙලින්ම කිව්වනම් හරි පදනම් මුදල් රුපියල් බිලියන 20කින් අඩු කළ යුතුයි කියලා. ඒතර වාගේ ඒවල් පේපරේ අහන්න පුළුවන් මේ හා සමාන ප්‍රශ්නයක් දීලා මහා බැංකුව විසින් වාණිජ්‍ය බැංකුවට අලෙවි කළ යුතු සුරුකුම්පත් වල වටිනාකම කොහොමද? ඒතර මේ ප්‍රශ්නේමනේ අහන්නේ. හැබැයි අහන ස්වරූපය වෙනස්. ඔයා ඒවල් පේපර්ස් අධ්‍යයනය කරද්දී පේනවා අපේ අහන ප්‍රශ්න එක හා සමානයි. හැබැයි අහන ස්වරූපය පොඩ්ඩක් වෙනස් කරනවා. ඒතර මේ ස්වරූපය වෙනස් කිරීමක් විය හැකි නිසා තමයි සාවින්දි මම මේ විදිහට හැදුවේ. ඕක හරියි. 2020 ඒවල් පේපරේ තනියම කරන්නේ. 2020 ඒවල් තහන්නේ මේකමයි තනියම කරන්නේ. පාස් පේපර්ස් කරලා යනවා නම් ඒවල් පේපරේ කරන්න දෙයක් නැහැ. කරලා නැත්නම් අඩුම තරමේ අවුරුදු 10කට පාස් පේපර්ස් කරලා තියෙනවා.
10ක් නේ පුළුවන් නම් 15කට යන්න පුළුවන් නම් වඩා හොඳයි. අවුරුදු 15කවත් පාස් කරලා ස්ටික් කරලා එක්සෑම් එකට යන්න ඕන. කොච්චර අපි ප්‍රශ්න කළත් වැඩක් නැහැ. ඔයා පාස් කරලා ස්ටික් කරලා නැහැ. 2020 ගානේ ඉඳන් හදන්න තනියම. 16 හරි 17 ගාන. 10. අකල 17යි 18යි 19යි හදලා ඉවර කරමු. ඊට පස්සේ අපි 10 වෙනකන් විතරයි හැදුවේ. එතනින් එහාට ප්‍රශ්න ටිකක් පොඩි ලස්සනක් තියෙනවා. 2009 2008 2007 2006 මේ 2006 ගාන ලස්සනට තියෙනවා ලස්සනයි 5 මෙන්න මේ ගණන් ටික වා හදන්න 2004 දක්වා වගේ තියෙනවා ඒ ගණන් ටිකත් පොඩ්ඩක් හදන්න. ඊක සමහරට දැන් අහන ප්‍රශ්න වලට වඩා සංකීර්ණයි. දැන් අහන ප්‍රශ්න වලට පොඩ්ඩක් සංකීර්ණ බවක් තියෙනවා. හැබැයි සංකීර්ණ ප්‍රශ්න ටික හරියට තේරුම් ගත්තොත් දැන් අහන ප්‍රශ්න ටික කරගන්න එක එච්චර දෙයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාස් පේපර්ස් ටිකක් ඔයා කරන්න මොන හරි ගැළලුවාවක් මම අහගන්නවා කියලා දෙන්නම්. හරි කරන ළමයෙක් නම් ඔයා කර කර ඉගෙන හරි ගැළලු වෙන්න පුළුවන්. තේරෙන්නේ නැතු යන්න පුළුවන් කොහොමද උත්තර ටික නිර්මාණය වෙන්නේ කියන එක. එහෙම තේරුම් නැත්නම් මගෙන් කතා කරලා අහන්න සර් මේ ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. හරි පුළුවන් නම් කතා කරලා අහන්න. මේ ප්‍රශ්නේ සමහරව මම පාර හිටියොත් එහෙම මං ගාව පේපර්ස් නැහැ. හරි එතකොට ඔයාලා මම කතා කරලා ඇහුවොත් මට ප්‍රශ්නේ කියන්න ඔයාලා ප්‍රශ්නේ කියන්න පුළුවන් සර් මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ උත්තරේ මම හදද්දි මේ විදිහට ආවා. නමුත් මාකින් එකේ තියෙන්නේ මේ විදිහට. මට මේක තේරුන්නේ. පොඩ්ඩක් මට කියලා දෙන්න කිව්වනම් මම ඊට වඩා කියලා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ටිකත් ඔයා තනියම වෙන සහ 2009 වල පේපරේ තියෙනවා MCQ ප්‍රශ්නයක්. ඒකත් පොඩ්ඩක් වැදගත් ප්‍රශ්නයක්. ඒකාධිකාරී බැංකු ක්‍රමයක් සහිත ආර්ථික පද්ධතියක් කියලා තියෙන්නේ. අපි දන්න ඒකාධිකාරී බැංකු ක්‍රමයක් සහිත ආර්ථික පද්ධතියකට මුදල් මවන්න පුළුවන්. ඒ ප්‍රශ්න පොඩ්ඩක් කරලා 2009 පේපරේ MCQ ප්‍රශ්නයක් මට මතක හිටියේ ප්‍රශ්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. හරි ගන්න 2017 වෙනකොට. වාණිජ්‍ය බැංකුව විශේෂ පත්‍රය පහදින් දැක්ක. අපිට දීලා තියෙන බැංකුව විශේෂ පත්‍රය. බැංකුවක විශේෂ පත්‍රය. මෙතන වගකීම්. මෙතන වත්තා. අපිට දෙනවා තැන්පතු 1,80,000යි. සංචිත ලක්ෂයයි. භාණ්ඩාගාර බැංකුවක 40,000යි. ණය 40,000යි. ෂෙයාර් පත්‍රයේ බැලන්ස් වෙන 1,80,000. හරි. අපි ගහනවා ආයන්න. ව්‍යස්ථාපිසංචිත තනි බැංකුවක් දෙක තියෙනවා. වාණිජ්‍ය බැංකුවක ව්‍යස්ථාපනපතිය 10ක් වෙන මෙම් බැංකුවට අනාගතයේ ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය. එහෙනම් අපි දන්නවා අනාගතයේ ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය මොකද සීමා වෙනවද? දැන් දන්නවා. ටකල් ගියේ. මොකද සීමා වෙනවද? තනි බැංකුවට අනාගතයේ ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය. මොකද සීමා වෙනවද? එළවයි අසංචිත වල සීමා වෙනවා. එහෙනම් මෙම් බැංකුවට අනාගතයේ ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය මෙම බැංකුවට අනාගතයේදී ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය අධිසංචිතවල සීමාවේ එහෙනම් ගන්න එකක් දාලා අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාවේ සංචිත. අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාවේ සංචිත. සැබෑ සංචිත ලක්ෂයයි. සැබෑ සංචිත ලක්ෂයයි. විවස්ථාවේ සංචිත තියා ගන්න ඕනේ තැන්පතු වලට 1,80,000ට 10%යි. 1,80,000යි ට 10%යි. යන ලක්ෂයයි. එදිරි බිඳුවක් අඩු කරගත්තා නම් හරි 18යි. කීයෙන් ලක්ෂයෙන් 18කට අඩු කරපුවා 82,000. 82,000යි රුපියල් මිලියන 82,000 රුපියල් මිලියන. ඊට පස්සේ රුපියල් මිලියන 10,000ක තැන්පතුවක් මෙම් බැංකුවෙන් ඉවත් කරගන්න ලැබුවොත් මෙම් බැංකුව අනාගතයේ ලබා දිය හැකි අලුත් ණය උපරිම වශයෙන් කොහොමද?
හරි මේකේ ඉවත් කරගන්නවලු 10000. එහෙනම් 10000ක් ඉවත් කරගන්න. එහෙනම් මුදල් අඩු වෙනවා ලාච්චුවේ තියෙන 10000ක්. ඒ වගේම ඉල්ලුම් තැන්පතුත් අඩු වෙනවා 10000ක්. හරි. එහෙම වුණොත් අනාගතේ ලබා දෙන්න පුළුවන් ණය ප්‍රමාණය. එතන හොයාගන්න අධිසංචිත. දැන් අසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාවිස් සංචිත. එතන දැන් ලාච්චුවේ තියෙන්නේ 10000ක් ගත්තා කියන්නේ 90000යි. ලාච්චු 90000යි. එතන ඉල්ලුම් තැන්පත් වල තියෙන්නේ 1,70,000යි. එහෙනම් 1,70,000 110යි. 1,70,000 110යි. ඒ අනුව 90,000යි. හරි එතන මෙතන 17,000යි. 90,000න් 17,000 අඩු කරපුවාම 73,000. හරියට මේක හදුවොත් මුදල් මෙහෙම කියන්නේ ඇත්තටම වාගේ සිලබස් එකේ තියෙන මාර ලේසි ගණන් තමයි. හරි. ගණන් ටික හරියට තේරුම් ගත්තොත් මේක කරන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ ගන්න 18 ඉවරයි. 18. වාගා නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 18. 18 ඉවරයි. අපිට දැන් කිසියම් රටක වාණිජ්‍ය බැංකු පද්ධතිය තුල කටයුතු කරන එක් වාණිජ්‍ය බැංකුවක්. ඒ දින දින එක් වාණිජ්‍ය බැංකුවක එක් වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රයේ පහදින් දැක්කේ තැන්පත් දෙනවා ලක්ෂයයි. කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය දෙනවා 25000යි. අවශ්‍ය කරන සංචිත දෙනවා 10යි. අධිසංචිත 5000යි. අසංචිත 5000යි. සුළුකුම්පත් 30000යි. ණය 80000යි. උත්තර ශේෂපත්‍රයේ බැලන්ස් වෙලා තියෙන 1,25,000. අපෙන් අහන අවශ්‍ය කරන සංචිත අනුපාතිකය කොහොමද? අනුපාතිකය හන්නේ. හරි. එහෙනම් අපි අවශ්‍ය කරන සංචිත අනුපාතිකය සමානයි. හරි. සංචිත අනුපාතිකය සමානයි. ඉගෙන ගන්න අනුපාතිකය අපි හොයාගන්න ඉල්ලුම් තැන්පතු වලින් විවස්ථාපිත සංචිත බෙදන්න ඕන. ඉල්ලුම් තැන්පතු වලින් වැඩි කරන්න ඕන C. විවස්ථාපිත සංචිත අනුපාතික හොයාගන්න පුළුවන්. විවස්ථාපිත සංචිත ප්‍රමාණය ඉල්ලුම් තැන්පතු ලක්ෂයකට 10000ක් තියා ගන්න ඕන නම් ලක්ෂයකට 10000ක් තියා ගන්න ඕන නම් අපි බලන 100 කියලා. මේව දාගන්න පුළුවන්. ලක්ෂයට 10000ක් තියන්න ඕන නම් 100. අවශ්‍ය කරන සංචිත කියන්නේ විවස්ථාපිත සංචිත. ඒවල මේ සුළු කරලා වල උත්තරය ගත්තේ 10%. 10%. ඊට සීගායක අහනවා මෙම බැංකුවේ ගනුදෙනු කරුවේ තම ජංගම ගිණුමේ රුපියල් 2000ක් ආපසු ගනු ලැබේ සලකා. එහෙනම් රුපියල් 2000ක් ගන්නවා. 2000ක් ඉවත් කරගන්නවලු. එහෙනම් 2000ක් ඉවත් කරගත්තී මෙයාගේ අතේ තියෙන සල්ලි වලින් අඩු කරනවා 2000. අතේ තියෙන සල්ලි වලින් අයින් වෙනවා 2000. හරි. ගනු ලැබේ සලකා. මේ මුදල් ඉවත් කරගෙන නිසා බැංකුවේ සංචිත කොපමණ ප්‍රමාණය වෙනස් වේ. බැංකුවේ සංචිත කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේ. එහෙනම් සංචිත වෙනස් වෙන කොච්චරකින්ද? සංචිත වෙනස් වෙන 2000ක්. අපිට හොයාගන්න පුළුවන් ඒක මේ විදිහට තැන්පතු ඉවත් කර ගැනීමට පෙර සංචිත. මාපේ හොඳයි යා. මේ දෙක එකතුව 15000යි. දෙකම සංචිතනේ. 15000යි. ඉවත් කර ගැනීමෙන් පසු සංචිත. ඉවත් කර ගැනීම පසු සංචිත නම් 13000 ඉතුරු වෙන්නේ. හරි. එහෙනම් අපිට 2000 සංචිත අඩුයි. සංචිතවල අඩුවීම. සංචිතවල අඩුවීම 2000යි. සංචිත අඩු වෙනවා 2000ක්. එච්චර දුර වන්නේ අපිට මේ විදිහට හදාගන්න නැති සංචිත අඩු වෙනවා 2000ක්. ඊට පස්සේ අපෙන් අහනවා
අවශ්‍ය කරන සංචිතානුපාතික නොවෙනස්ව පවතිනවා. දැන් අවශ්‍ය කරන සංචිතානුපාතික 10යි. නොවෙනස්ව පවතින රුපියල් 2000ක තැන්පතු ප්‍රමාණයක් ඉවත් කරගත් විට මෙම් බැංකුවට අලුතින් ලබා දිය යුතු උපරිණය ප්‍රමාණය. තනි බැංකුවක් එහෙනම් තනි බැංකුව ලබා දෙන්න පුළුවන් උපරිණය ප්‍රමාණය අද සංචිත වේ වාදිනවා. මෙම බැංකුවට ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය අධිසංචිත වේ. මෙම් බැංකුව ලබා දිය උපරිම ණය ප්‍රමාණය අධිසංචිත වේ. ඒ අනුව අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාපික සංචිත. අධිසංචිත සමානයි සැබෑ සංචිත ඍණ විවස්ථාපික සංචිත. ඒතර සැබෑ සංචිත දැන් තියෙන්නේ 13000යි. අපි එහෙම සැබෑ සංචිත 13000යි. එතන තියාගන්න ඕන ව්‍යවස්ථාපිත සංචිත 98000යි දැන් මෙතන තැන්පතු. 98000ට 110යි. 98000ට 110යි. හරි සැබෑ සංචිත එතකොට අපි ගාව තියෙනවා 13000ක් සමස්ත සංචිත ප්‍රමාණය ගන්න තියෙන සංචිත සියල්ලම 13000. එතකොට ව්‍යවස්ථාපිත සංචිත 98000යි. sorry මේ තැන්පතු එතකොට 98000යි 2000ක් අඩුනානේ 98000යි. ඒකට 110යි. වා මේක මෙතනින් හදන්න කිව්වොත් වැරදි ඈ. ඉස්සෙල්ලා 5000ක් තිබ්බ 2000ක් ගෙව්වා. ඒතකොට 3000 ඉතුරු වෙන්නේ කියලා එහෙම හදන්න කිව්වොත් වැරදි. මොකද මෙතන අවශ්‍ය වෙන සංචිත ප්‍රමාණය වෙනස් වෙනවා. ඉල්ලුම් තැන්පතු වෙනස් වෙනවා. හරි ඉල්ලුම් තැන්පතු වෙනස් වෙද්දී අවශ්‍ය වෙන සංචිත ප්‍රමාණය වෙනස් වෙන නිසා අපිට එහෙම හදන්න බෑ. ඒකට මේක මෙන්න ගිහින් හදන්න පුළුවන්. දැන් තියෙන සංචිත ප්‍රමාණය සැබෑ සංචිත ප්‍රමාණය විදිහට ගන්න 13000යි. තියා ගන්නවා සංචිත ප්‍රමාණය 98000ට 110ක් පළක්. යන 13000 ඍණ බින්දුව බින්දුව කියනවා 9800. කී දෙන්නේ 3200. 3200යි මොන වගේද දන්නේ නැහැ දෙක රුපියල් බිලියන හරි මිලියන හරි වෙන්නේ. ඒකේ දාගන්න. හරි 26. ගම් 26. රගල එකක් හදලා. එක්තරා කල්පිත ආර්ථික ක්‍රමයේ මුදල් සැපයීම රුපියල් බිලියන n සමානයි 110ක් බවත් n රුපියල් 10ක් මහ ජනතාව සතු විවහාර මුදල් බවත් එන ඉතුරු 100 DDP බවත් ඉතිරි 100 රුපියල් බිලියන 100 තැන්පතු බව සිතන්න. මෙම ආර්ථිකයේ ව්‍යවස්ථාපන අනුපාතය R 10%කි. එබැවින් බැංකු පද්ධතිය සතු විවහාර මුදල් රුපියල් බිලියන 10ක් හා එනම් බැංකු පද්ධතිය දීලා තියෙනවා. බැංකු පද්ධතිය තියෙනවා විවහාර මුදල් ඒ කියන්නේ සංචිත 10ක් සහ ණය 90යි. ඉල්ලුම් තැන්පතු වල වටිනාකම 100යි එනවා. ඉල්ලුම් තැන්පතු 100 ශේෂපත්‍රයේ බැලන්ස් වෙලා තියෙනවා 100ට. මම කටු වැඩ ටික කරගත්තා ගානේ. අපෙන් අහන තැන්පතු ප්‍රසාරණ ගුණකය. තැන්පතු ප්‍රසාරණ ගුණකය K සමාන 1 බෙදීම R 1 බෙදීම 0.1යි 10යි. 10යි. K සමානයි 10යි. හරි K සමානයි 10යි. ඊට පස්සේ ආයතන අපිට කියනවා ආයතන මහා බැංකුව සංචිත අනුපාත සිරි 20ක් දක්වා ඉගෙන ගන්න බවත් මහා ජනතාව සතු විවහාර මුදල් ප්‍රමාණය කිසි වෙනසක් සිදු නොවන බවත් වාණිජ්‍ය බැංකුව අසඳ පවත් අනුගන්නා බවත් උපකල්පනය කරා. බැංකුවේ වත්කම් සහ වත්කම් වල අලුත් අගයන් කරනවා. ඔක සරලයි හොයන්න ඕන විදිය. අපි දන්නවා බැංකුවේ පද්ධතියක් නිසා සංචිත මොනවා වෙන්නේ නැද්ද? බැංකු පද්ධතියක් නිසා සංචිත මොනවා වෙන්නේ නැද්ද? කවුරුගෙන මට උත්තරයක් දෙන්න. බැංකු පද්ධතියක සංචිත මොනවා වෙන්නේ නැද්ද? සංචිත වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. බැංකු පද්ධතියක සංචිත වෙනස් වෙන්නේ නැහැ. සංචිත වෙනස් නොවේ බැංකු පද්ධතිය. හරි බැංකු පද්ධතියක සංචිත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉතින් පටන් ගන්න. බැංකු පද්ධතිය ශේෂපත්‍රය ආවා. බැංකු පද්ධතියේ ශේෂපත්‍රය වෙනස් නොවන එකෙන් පටන් ගන්න. සංචිත වෙනස් වෙන්නේ නැහැ.
සංචිත 10යි. නමුත් අපිට කියන ව්‍යස්ථා විසංගත පස්සේ 10 ඉඳලා 25 දක්වා වෙනස් කළා. ඊට 25 දක්වා වෙනස් කළා කියන්නේ ගුණකයේ වෙනස් වෙනවා. 1 බෙදීම 0.25යි. ඒ කියන්නේ 100 බෙදන්නා 25න් 4යි. ගුණකය 4යි. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ සංචිත වල ගැලපෙන විදියට ඉල්ලුම් තැන්පතු හදාගන්න. එහෙනම් ඉල්ලුම් තැන්පතු සමානයි 10 වැඩි කිරීම 4. 4 කියන්නේ ගුණකය. ඒ අනුව මෙතන ඉල්ලුම් තැන්පතු 40. ඉල්ලුම් තැන්පතු 40. ඉතුරු ටික ණය 30යි. එතකොට ශේෂ පත්‍රයේ බැලන්ස් වෙනවා 40. එච්චරයි. බැංකුවේ වත්කම් සහ වක්කීම් වල අනුත්තරගෙන ගන්න එක. මේක මතක දාන්න පුළුවන් පස්සේ වාට. මම කොහොම හදලා තියන්නේ මෙහෙමයි හදාගත්තේ කියලා. තල්ලු පිටින් ගත්තා වගේ වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ඉල්ලුම් තැන්පතු වාගත්තේ. ඒක ලියලාම හදලා ගත්තත් කමන්නේ. ඉල්ලුම් තැන්පතු සමානයි සංචිත වැඩි කරනවා. හරි සංචිත වැඩි කරනවා. තැන්පතු ප්‍රසාරණ ගුණකය. තැන්පතු වැඩි කරනවා. සංචිත වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය. සංචිත 10යි. තැන්පතු ප්‍රසාරණ ගුණකය 40යි. ඒ අනුව 400. ඊට පස්සේ අපි හන මුදා සැපීම. එන උඹා CP දන DDP. මහා ජනතාව සතු වහර මුදල් කිසි වෙනසක් වුණේ නැහැ. ඒක එහෙමමයි 10යි. අමුත් ඉල්ලුම් තැන්පතු වෙනස් වෙනවා 40 දක්වා. ඒ අනුව 50. රුපියල් බිලියන. අර ඊගාවෙක් අපිට කියන සංචිත ව්‍යස්ථාන වල 5ක් වෙනවා. සහ 5ක් වුණාට පස්සේ මේ දෙක ගන්න එක නම් වෙන එකකට පටන් ගන්න සංචිත 10යි. 5 යටි ගුණකය හොයාගන්නවා k සමාන 1 බෙදීම 0.5යි. ඒ අනුව 100 බෙදන්න 5 කියන්නේ 20යි. අර 100 5 බෙදුවා කියන්නේ 20යි. එහෙනම් 20යි. 10 වැඩි කිරීම 20යි කියන්නේ 200යි. ඉල්ලුම් තැන්පතු. ණය අපිට හම් වෙනවා 190. ශේෂ පත්‍රයේ බැලන්ස් වෙනවා 200. ඒකත් අර විදිහට හදාගත්ත විදිහ පොඩ්ඩක් හදලා පෙන්නන්න. ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය සමානයි සංචිත වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. ඒතර සංචිත වල වටිනාකම 10යි තැන්පතු ප්‍රසාරණ ගුණකය 1 බෙදීම 0.5යි. ඔය හදලා පෙන්නන්න මේකට හදපු විදිය 20යි නැත්නම් අල්ලු වලින් ගත්තා කිරි දෙන්න පුළුවන් 200යි රුපියල් බිලියන. ඊයන මුදා සැපේ මහනවා M 1 සමානයි CP තන DDP. CP වල වෙනසක් වුණේ 10යි. නෝ DDP වෙනස් වෙනවා 200යි. එන රුපියල් බිලියන 210යි. 2011 ප්‍රශ්නාංක 33. 2011 ප්‍රශ්නාංක 33. 2011 ප්‍රශ්නාංක 33. අපිට කියන මේ කතාව. ශ්‍රී ලංකාවේ මහ බැංකුව වාණිජ්‍ය බැංකුව සමග පෙති විකුණුම් ගිවිසුමට එනවා. ඒතර මේ ඉන්නේ වාණිජ්‍ය බැංකුව. මේ ඉන්නේ මහ බැංකුව පෙති විකුණුම් ගිවිසුම. විකුණුම් ගිවිසුමක් කියන්නේ මිලදී ගැනීමක් කරන්නේ. ඒ කියන්නේ නැවත විකිණීමේ අපේක්ෂාව මිලදී ගන්න. මොනවා මිලදී ගන්න මෙයා සුරුකුරුපත් මෙයාගේ මිලදී ගන්න. මේ ඉන්නේ වාණිජ්‍ය බැංකුව, මේ ඉන්නේ මහ බැංකුව. මහ බැංකුව මෙයාගේ සුරුකුරුපත් මිලදී ගන්න. අරගෙන මෙයාට සල්ලි දෙනවා. එතන සල්ලි හම්බෙන්නේ වාණිජ්‍ය බැංකුවට. හරි සල්ලි හම්බෙන්නේ වාණිජ්‍ය බැංකුවට තමයි මේ සල්ලි හම්බෙන්නේ. එතකොට දරුවෝ මේ සල්ලි වාණිජ්‍ය බැංකුවට හම්බෙන්න වෙලා තියෙන්නේ වෙළඳපොලේ දවසිලතා හිගයක් තියෙන නිසා. වෙළඳපොලේ දවසිලතා හිගයක් තියෙන නිසා තමයි මේ ගනුදෙනු උන්නේ. හරි දවසිලතා හිගයක් තියෙන නිසා තමයි මේ ගනුදෙනු උනේ. අපි දන්නවා වෙළඳපොලේ දවසිලතා හිගයක් තියෙද්දී අන්තර් බැංකු ප්‍රේක්ෂණ මුදල් වෙළඳපොලේ පොලි අනුපාතය මොකද වෙන්නේ? දවසිලතා හිගයක් තියෙන අවස්ථාව තුළ අන්තර් බැංකු ප්‍රේක්ෂණ මුදල් වෙළඳපොලේ පොලි අනුපාතය මොකද වෙන්නේ?
අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොලේ පොලි අනුපාතිකය ඉහළ යාමේ පෙළපීමක් තියෙනවා. ඉහළ යාම. හරි. එතකොට මේ ජෝසිලතා හිගේ වළක්වන්න හරියට තේරුම් ගන්න ඕනේ මේක. ජෝසිලතා හිගේ වළක්වන්න පෙති විකුණුම් ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. එතකොට පෙති විකුණුම් ගිවිසුම් වලට එළඹුණාම අර ඉහළ යන පොලි අනුපාතිකය මොකද වෙන්නේ? මේ මෙතන තියෙනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතය. එතකොට මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ මේ ගිවිසුම එළඹෙන්නේ. හරි. එතකොට මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතයක් ඉක්මවා පොලි අනුපාතය වැඩි වෙනවා. එතකොට නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8යි නම් අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොලි අනුපාතය 10යි. මෙවැනි තත්ත්වයක් තුළ මහා බැංකුව කරන්නේ පෙති විකුණුම් ගිවිසුම වලට එළඹෙනවා. පෙති විකුණුම් ගිවිසුම වලට එළඹිලා මේ පොලි අනුපාතකයේ යටතේ මේ ණය දෙන්න කටයුතු කරනවා. එතකොට මේ පොලි අනුපාතකයට මේ ණය දෙන්න කටයුතු කරපුවාම 110 දක්වා ඉහළ නැග පොලි අනුපාතකය නැවත මොකද වෙන්නේ? මහා බැංකුව 108 පොලියට ණය දෙන්න සූදානම් නම් අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වේල පොලි 10 දක්වා ඉහළ නැග පොලි අනුපාතකය නැවත මොකද වෙන්නේ? නැවත පල්ලෙහාට එනවා. මොකක්ද දක්වා? 8 දක්වා පල්ලෙහාට. එහෙනම් මේ ගිවිසුමට එළඹුණාට පස්සේ පොලි අනුපාතිකය පහළ බැසීමක් සිද්ධ වෙනවා. හරිද? නිකුත් තීරණාන්තට උත්තරේ දෙක. ඒක්ෂණ ණය මුදල් වේල පොලි අනුපාතිකය පහළ බැසී එළඹුණු විට ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ්‍ය බැංකුව සමග පෙති විකුණුම් ගිවිසුම වලට එළඹුණු විට තමයි පසු වෙනවා මහන්. අය පොඩක් කතා කරලා යන්න. තාම හරි ප්‍රශ්න තිබේ නම් පේපර්ස් වල. තිනා මාක් කරන් එන්න අපි ඔය හවස් එක ෆ්‍රී වෙලාවක කතා කරලා යන්නේ. හරි පාස් පේපර්. ඒක ප්‍රශ්නම නේ පොලෙන් කටයුතු කරලා සීමාද පහළ සීමාද එහෙම තියෙන සීමාව දක්වා යන්න. දැන් ඕකේ අහන්නේ අපි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නවා නිකුත්. ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ්‍ය බැංකුව සමග පෙති විකුණුම් ගිවිසුම වල එළඹුණු විට එළඹුණාට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා. එළඹුණු විට. හරි. එතකොට ඕක මෙහෙම තිබ්බනම් ශ්‍රී ලංකා මහා බැංකුව ඔයාලන් එළඹුණු විට පෙති විකුණුම් ගිවිසුම වලට එළඹෙන්නේ පොලි අනුපාත ගිහියාලේ පාලනය කරන්නේ. හරි පෙති විකුණුම් ගිවිසුම වලට එළඹෙන්නේ පොලි අනුපාත ගිහියාලේ පහළ දාන. ආයෙ පැහැදිලි කරන්න මම ඒක කියන්න. හරි ආයෙ කියන්න. මේක පෙති විකුණුම් ගිවිසුමක් කරා තීරණය වෙන්නේ නිත්‍ය පොලි අනුපාතික කොට ඉහළ සීමාව. ඒතකොට මේක ජෝසිතා හිගියක් තියෙන වගේ කතාවක් කරනවා මෙහෙම කියන්නේ. අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වේද පොලේ ජෝසිතා හිගියක් පවතින විට. අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වේද පොලේ ජෝසිතා හිගියක් පවතින විට හරි පොලි අනුපාතික කොරිඩෝර මොකද වෙන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වේද පොලේ ජෝසිතා හිගියක් තියෙද්දි පොලි අනුපාතික කොරිඩෝර ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒ ඉහළ යාම පාලනය කරන්න තමයි මහා බැංකුව පෙති විකුණුම් වෙන්දේසියක් පවත්වනවා. එතකොට පෙති විකුණුම් වෙන්දේසියක් තුළින් මහා බැංකුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයට ණය දෙන්න සූදානම් වෙනවා. එතකොට ණය දෙන්න සූදානම් වුණාම හරි නිත්‍ය ණය පහසුකම් අනුපාතේ ණය දෙන්න සූදානම් වුණාම මෙන්න මේ අනුපාතික ඉක්මවා තවදුරටත් පොලි අනුපාතික ඉහළ යන්නේ නැත. හරි මේ අනුපාතික ඉක්මවා තවදුරටත් පොලි අනුපාතිකය ඉහළ යන්නේ නැත. එතකොට මේ අනුපාතිකයට වඩා ඉහළ ගියාම පොලි අනුපාතිකය මේ ක්‍රියාවලිය තුළ පොලි අනුපාතිකය තවදුරටත් පහළ යාමක් සිද්ධ වෙනවා. ආයෙ පැහැදිලි කරන්න මම අර කතාවේ කියලා යන්න. මේක අපිට කියන්නේ මහා බැංකුව පෙති විකුණුම් ගිවිසුම වලට එළඹෙනවා. පෙති විකුණුම් ගිවිසුම වලට එළඹු විට මහා බැංකුව පෙති විකුණුම් ගිවිසුම වලට එළඹු විට දැන් පෙති විකුණුම් ගිවිසුමක් යටතේ සිද්ධ වෙන්නේ යම් නිශ්චිත පෙස්සතයක් යටතේ ඒ පෙස්සතේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යටතේ මහා බැංකුව විසින් හරි මහා බැංකුව විසින් මෙයාට ණය ලබා දීමක් කරනවා. සරල කරනවා නම් වාණිජ්‍ය බැංකුවට ණය දීමක් කරනවා. වාණිජ්‍ය බැංකුවට ණය ලබා දීමක් කරනවා.
එතකොට ණය ලබා දෙන්නේ මේ පොලි අනුපාතයට යටතේ. දැන් මෙහෙම හිතන්නකෝ. මෙතන මහා බැංකුව සම්බන්ධ වීමක් නැහැ. අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වේදපොලේ ගනුදෙනු සිද්ධ වෙනවා. අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වේදපොලේ ගනුදෙනු සිද්ධ වෙද්දී කිසියම් බැංකුවකට සල්ලි මදි වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍යතා ඌනතාවයක් නිර්මාණය වෙනවා. ද්‍රව්‍යතා හිගයක් නිර්මාණය වෙනවා. එතකොට මේ හිගේ හොයාගන්න මේ අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වේදපොලේ ගියාම එයාලා කරන්නේ ණයිල්ලති ගණන් උස්සන. එතකොට මේ පොලි අනුපාතිකය වැඩි වීමක් වෙනවා. එතකොට මේ වැඩි වීම සමහර වෙලාවට මේ අන්තර් බැංකු මේ නිත්‍ය ණය පාස්කම් අනුපාතය ඉක්මවා යන්න පුළුවන්. හිතන්න නිත්‍ය ණය පාස්කම් අනුපාතය 8යි 10ක් වෙනවා. 10ක් වෙනවා. තේරුම් ගන්න තා 10ක් වෙනවා. එහෙනම් කෙවෙනි තත්ත්වයක් තුළ මහා බැංකුව මැදිහත් වෙලා මේ ද්‍රව්‍යතා හිගයට පිළියමක් සපයලා දෙනවා. ඒ සඳහා මහා බැංකුව මොකද කරන්නේ? අදාළ වාණිජ්‍ය බැංකුවේ පෙති විකුණුම් ගිවිසුම යටතේ සුරුකුම්පත් මිලදී ගැනීමක් කරනවා. ඒ මිලදී අරගෙන අදාළ ණය මුදල මහා බැංකුව විසින් මෙයාට දෙන්න සූදානම් වෙනවා. එතකොට මහා බැංකුව විසින් මෙයාට ණය දෙන්න සූදානම් වෙද්දී 100% දක්වා ඉහළ නැගු පොලි අනුපාතිකය තවදුරටත් ක්‍රියාත්මක කරලා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වේදපොලට ණය දෙන්න බෑ. එතකොට අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වේදපොලට ණය දෙන්න නම් මේ 108ක් අවශ්‍ය විය යුතු වෙන මේ වැඩි වෙච්ච පොලි අනුපාතිකය මේ දක්වා අඩු වෙනවා. හරිද? හරිනේ? එනිසා මෙහිදී අපේ උත්තරේ හම්බෙන්නේ ඒක්ෂණ ණය මුදල් වේදපොලි පොලි අනුපාතිකය 15යි. හරි? මේ වැඩි වෙච්ච පොලි අනුපාතිකය මේ දක්වා අඩු වෙනවා 15ක් සිද්ධ වෙනවා. හරි. ප්‍රශ්න තියෙන ඒවා හදාගෙන ඉන්න අපි ඒවා කතා කරමු. පාස් වෙබ්සේම දෙන ඒවා කරන්න. සහ මේ මං ගාව තියනවා ළමයි මේ පොතක්. ඊ දයාරන්සර්. ඊ දයාරන්සර්ගේ පොත තියෙනවා. මේකේ තියෙනවා පේපර්ස් 5ක් විතර වගේ. MCQ පේපර්ස් ලියන ඒවා තිබ්බද මන්ද නැද්ද ඔය? MCQ පේපර්ස් 5ක් විතර වගේ තියෙනවා. සාමාන්‍ය සමහර ප්‍රශ්න පොඩ්ඩක් හොඳයි, සමහර ප්‍රශ්න පොඩ්ඩක් බොළඳ ගතියක් තියෙනවා. මම මේ 5 ෆොටෝ ගහලා PDF කරලා මම ඊ අතරත් ගත්ත එක කරන්න කියලා ෆොටෝ ගහලා PDF කරලා මම ගෲප් එකට දානවා. හරි? ඔය ගෲප් එකට දාන්න. එතකොට ඔය ගෲප් එකේ ප්‍රශ්න ටික කරලා මම උත්තර ටිකක් දාන්න. ඊට අමතරව මං ගාව තව තියෙනවා. මං ගාව තියෙන ඔක්කොම දේවල් දාන්න. මං ගාව තව තියෙනවා විදුදය papers විද්‍යාය හරහා papers තියෙනවා. ඒ papers ටිකත් මම ඔයාලට මේ විදිහට PDF කරලා දාන්නම්. උත්තර ටිකක් දාන්නම්. ඔයා ඒවා කරන්න. එතකොට මේ දාන papers වල අන්තිම ප්‍රශ්න මේක නම් ඔයාලට නැතිව විද්‍යාය එක සමහර මේ සර්ගේ පොතේ අන්තිම ප්‍රශ්න කියපේ. කාලීන දත්ත වල හදාගන්න වෙයි. ඒ වුණා මම පේපරේ දාලා කියන්නම් මේ ප්‍රශ්නේ මෙන්න මේවා කාලින දත්ත වලට හදා ගන්න ඕන කියලා මම වොයිස් කට්ටියක් දාන්නම්. හරි. ඒතර මේ පේපර්ස් ටිකත් ඔයා කරන්න. මේ තමයි වැඩ කරන කාලය. ආයෙ වැඩ කරන්න අපිට කාලයක් හම්බෙන්නේ නැහැ. මේ තමයි වැඩ කරන කාලය. හරිද? දැන් වැඩ කරමු. ඒතර මම ඔයාලට ඒ ටික එවන්නම් ඊට දියා. ඒ ටික කරයියා.